අයිබෝන් සුබෝදෑසනක් ඔබට නිරෝගී වාසනාවන්ත ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා. අද 7 වෙනිදා නොවැම්බර් මාසයේ අපි සූදානම් පත්තරමේන්තුව පටන් ගන්න. ඉතින් මේ වෙද්දී කොරෝනා ආසාත්‍යයන් වාර්තා වීම සම්බන්ධයෙන් යම් අවබෝධයක් ඔබට ඇති. පෙරේද දවස ගැන 628ක් පෙරේද වාර්තා වුණා. ඊයේ ගත්තාම සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියනවා ඊයේ 617ක් කොරෝනා ආසාත්‍යයන් අලුතෙන් අපේ ලයිස්ට්ුවට එකතු වෙලා තියෙනවා අපේ රටේ. ඉතින් අනුව ඔබ තවදුරටත් සෞඛ්‍ය ආරක්ෂිතව කටයුතු කළ යුතුයි කියන කාරණය අපි නැවත ඔබට අවධාරණය කරනවා. අර කාට හරි වැස්සට විතරක් නම් කුඩේ මතක් වෙන්නේ. එතන තමයි ගැටලුව තියෙන්නේ. අපි ඒ කාලයට විතරක් සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද මතක් කරගෙන ඒවා ජීවිතයට ලං කරගෙන ඉන්නවා නම් එතනින් එහා පොඩි කාලෙකින් අපිට අමතක වෙනවා නම් ඒක තමයි මේ ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඉතින් ඒ අතරේ අපි දන්නවා ඇමරිකාව පරීක්ෂණයක් කරනවා ෆයිසර්, මොඩර්නා, ජොන්සන් ඇන්ඩ් ජොන්සන් මේ එන්නත් වල ආරක්ෂාව අඩු වෙලා තියෙනවා මාස 6කට පස්සේ. මේවා බරපතල කාරණා විදිහට ඔබ ඔබේ ජීවිතයට එකතු කරගන්න සෞඛ්‍ය ආරක්ෂිත බව ගැන හිතන්න. එහෙමනොත් විතරයි අපි හැමෝටම ඉස්සරහට යන්න පුළුවන්කම ලැබෙන්නේ. දිනෝෂ අයිබෝන්. අයිබෝන් සමීර සුබෝදෑසනක්. සුබෝදෑසනක්. සුව උදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සමීර කිව්වාගේ අමතක නොකළ යුතු පාඩම් කීපයක් මේ ළඟකදී සුබාදහම ලෝකය විශ්වය අපිට කියා දීලා තියෙනවා. හැබැයි අපි තාමත් ඒ පාඩම් ඉගෙනගෙන තියෙනවා. ඒක තමයි ප්‍රශ්නේ. ඩෙන්ගු රෝගීන් සංඛ්‍යාවත් මේ අතරේ වැඩි වෙමින් යනවා කියලා කියන්නේ. යනුව ගත්තම කොරෝනා විතරක් නෙවෙයි ඩෙන්ගු රෝගයත් අවදානම් සහගත ලෙස වර්ධනය වෙමින් යනවා. දෙකම එක පිට ආවොත් කොරේ පිටට මරේ. කොහොමද මේකෙන් ගැලවෙන්නේ? ඒ නිසා මේ දවස්වල විශේෂයෙන්ම ඔය මදුරුවෝ එකතු වෙන තැන් සුද්ධ පවිත්‍ර කළ දාන එක වගකීම. අපේ වගකීම අපි අත්හැරියොත් තමයි මේ හැම කරදරයක්ම අපි ගාවට එන්නේ. අපේ වගකීම ගැන කිව්වම මිනිහෙක්ගේ වගකීම මිනිහෙක් විදිහට ජීවත් වීම. Tamanට ලැබිච්ච ජීවිත කාලෙදී ජීවිත කාලයේ ඉක්මවා යන යමක් කරන්න පුළුවන් නම් ඒක හරි වටිනවා. සමීරලා අපි සියලු දෙනා පටන් ගන්න මේ කතන්දරේ මේ වෘත්තීය කතන්දරේ පටන් ගන්නේ රෙදෙව්වෙන්. රේඩියෝ එකෙන් පටන් ගන්නේ, ගුවන් විදුලියෙන් පටන් ගන්නේ. හැබැයි අපේ පූර්වගාමීන් එක පරපුරක හිටියා. ඔවුන් තමන්ගේ විෂයට අමතරව තවත් විශේෂිත ගණනාවක නිපුණතාව දක්වපු අය. ඒ ජ්‍යෙෂ්ඨයන්. පටන් ගත්තම මඩවලේස් රත්නායකයන් වගේ ජ්‍යෙෂ්ඨ සංනිවේදකයන් එහෙම නැත්නම් ගුවන් විදුලි නිෂ්පාදකවරුන්ගේ ඉඳලා මේ අපේ රස්සාව නිවේදක රස්සාවට ආවම ප්‍රේමකීර්ති දල්විස් මහත්මයා, ඊට පස්සේ ඔහොම නම් ගණනාවක් මතක් කරන්න පුළුවන් කේ.ඩී.කේ ධර්මවර්ධන මහත්මයා, ඊළඟට බණ්ඩාරකේ විජේතුංග මහත්මයා, දයා දල්විස් මහත්මිය, ඔහොම නම් ගණනාවක් මතක් කරගෙන යන්න පුළුවන් අපේ පූර්වගාමීන්ගේ මුල් යුගය. ඔවුන් ගීත රචනා ක්ෂේත්‍රයට, ඊට පස්සේ දැන්වීම් කරණයට විවිධ ක්ෂේත්‍රවල හපන්කම් දැක්වුවා. ඊට පස්සේ ඔය පරපුර දිග්ගැස්සෙනවා. සමන්නතා උදෙහෙට්ටි, ඊට පස්සේ ඔහොම ඇවිල්ලා නුවන් ලියනගේ, ඊට පස්සේ කැලුම් ශ්‍රීමාල්, මෙහෙම අපේ පූර්වතමයින් තමන්ගේ ක්ෂේත්‍රයට අමතරව මේ පූරක වෘත්තියට අමතරව ගීත රචනය ආදී විෂයන්හි නිපුණතාව පළ කරනවා. ඒක රසිකයෝ වැළඳ ගන්නවා. රත්නාලංකා අබේවික්‍රම කියලා කියන්නේ ඔය කියපු පූර්වගාමීන් අතරේ අපිට ගරු කරලා කතා කරන්න පුළුවන් නමක්. ඒ කියන්නේ ගුවන් විදුලි සංස්කෘතියක් තිබිච්ච කාලේ ඒ සංස්කෘතික දූතවරියන්, නියෝජිතවරියන් අතරේ ඈත් ඉන්නවා. ඇය කිවිදියක්. අද පත්තරමේන්තුවට මේ සතියන්තේ අපි තෝරගන්නේ රත්නා ලංකා අබේවික්‍රම කියන ජ්‍යෙෂ්ඨ නිවේදිකාව, සංනිවේදිකාව ලියපු පොත් තුනක්. සමහර පොත් තුනක් තියෙනවා. එකක් තමයි මන්දාකිණී. මේක කවි පොතක්. උදුල සිත්රු, මේකත් කවි පොතක්. ඊළඟට ගිමාරා නවකතාවක්. එතකොට මේ කෘති පිළිබඳව ඇගේ ඉසිඹු දිවියේදී විශ්‍රාම ජීවිතයේදී රත්නාලංකා අබේවික්‍රම කිවිඳිය කවි පොත් දෙකක් ලියනවා. ඇය කියනවා 100ට එක්කෙනයි හපනෙකු ලෙස ඉන්නේ 1000ට එක්කෙනයි පණ්ඩිතයෙකු වන්නේ. ලක්ෂයකට කෙනයි කතිකයව කුව එන්නේ. ආයි කියන්න වෙනවනේ කවි තාලේ වැරදුනහම 100ට එක්කෙනයි හපනෙකු ලෙස ඉන්නේ 1000ට එක්කෙනයි පණ්ඩිතයෙකු වෙන්නේ. ලක්ෂයකට කෙනයි කතිකයෙකුව එන්නේ. කෝටියකට කෙනයි කවියෙකු උපදින්නේ. කෝටියකට කෙනයි කවියෙකු උපදින්නේ කියලා රත්නාලංකා අබේවික්‍රම කිවිඳිය ලියනවා. කෝටියකට කෙනයි කවියෙක් උපදින්නේ. ඇයත් ඒ කිවිඳියන් අතරේ, කවියන් කිවිඳියන් අතරේ ඉන්නවා. ඊළඟට ගිමාරා කියන කෙටි නවකතාව. ඇය කියනවා මේ නවකතාවේ මහා අපබ්‍රංශ නෑ, මහා පද පෙරලි නෑ. මේක ඊටාම සරලව ගලාගෙන යන කතාවක්. ගිමාරා
එක් කුඩා සත්‍ය සිදුවීමක් මුල් කරගෙන ලියූ කෙටි නවකතාවක්. මේක මගේ දෙවන නවකතාව. දින ගණන් සති ගණන් සිතමින් මනස වෙහෙස කරවන්නට තරම් බහුශ්‍රృత කියුම් කිරුම් හෝ සැඟවුණු අදහස් මී නැත. ගිමාරා දසාතේ කල්පනා කරමින් ශබ්දකෝෂ පෙරළමින් වචන සොයා හරඹ කරන්නට තරම් හරස්පද ප්‍රහේලිකාවක්ද නොවේ. එහෙමයි මේ සරල කතාව ගැන කියන්නේ. හැබැයි බන්දුරුණ නායකරවසම් කියන ගුවන්විදුලියෙන් පන්නරේ ලැබපු ගීත රචකයා කියනවා ගිමාරා යනු අපූරු කතාවකි. අපූර්ව යනු පෙර නොවිරු යන අර්ථයයි. ගිමාරා අපූර්ව වන්නේ ඇයි? ගැහැණියකගේ සරල සැහැල්ලු අමුචර්යා රටාව තුළින් මිනිස් මනසේ සියුම් සංකීර්ණතා හෙළි කිරීමට රත්නාලංකා අබේවික්‍රම කතුවරිය ගැන ගත් ඇත සුවිශේෂව සඳහන් කළ යුතු වන්නේ පිටතින් ඔබ දකින ගිමාරාට වඩා කතුවරය යටිපෙලක්සේ කියවන ඇගේ චරිතයේ අඳුරු තැන් ආලෝකයට රැගෙන එන හැටි දුටු විටිය. එනිසා කිසිවෙකු සතුටින් සිතුන් දකින්නට ගිමාරා කැමති නැත. මේ එක ප්‍රකාශයක් පමණයි. ඉතින් රත්නා ලංකා අබේවික්‍රම කියන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියට කිවිඳියන්ට සහ නවකතාකාරියට අපි ස්තුතිය පළ කරනවා. ඔබේ විශ්‍රාම ජීවිතය නිර්මාණකරණයේ නිලවින් අපිට තවදුරටත් ආදර්ශයක් ලබා දෙනවා. පුතේ ඕගොල්ලෝ විශ්‍රාම ගියත් රට වෙනුවෙන් රසිකයන් වෙනුවෙන් කොහොමද වැඩ කරන්න ඕන කියලා. අනිවාර්යෙන් රත්නා ලංකාව බේවික්‍රම මහත්මිය ගැන කතා කරද්දී අර ඕනම දැන් අපේ පරම්පරාවට උනත් ඕනම වෙලාවක අවවාදයක් දෙන්න කටපුරා පුතේ කියලා කතා කරලා පුතේ ඔයගොල්ලෝ මේ විදිහට මේ වැට්ටික් කරන්න ඒ විදිහට ඕනම උපදේශයක් ලබා දෙන්න සහ ඒ උපදේශ පිළිපදින්න අපේ පරම්පරාව ලෑස්ති. ඒ ගැනත් මතක් කරන්න ඕනේ. ඇය ගැන කියපු වෙලාවේ ලක්ඛණ්ඩ 25 වන සංවත්සරය එනවා මේ 15 වෙනිදා. ඒ වෙනුවෙන් වැඩ යම් ගණනාවක් වෙමින් පවතිනවා. I think දවන්ත මේ වැඩ පිළිවෙල ගණනාවක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. සැලසුම් කරමින් තියෙන ඒවා ඔබට ඉදිරියේදී දැක බලා ගන්න හැකියාව ලැබේ. අපි සමීර ලක්ඛණ්ඩ ගැන කියපු නිසා ලක්ඛණ්ඩ කියලා කියන්නේ ඇත්තටම විශ්වවිද්‍යාලය කියන. මම ලක්ඛණ්ඩේ හිටියේ නෑ. හැබැයි ලක්ඛණ්ඩෙන් බිහි කරපු ගුවන්විදුලි සංනිවේදකයන් ඉන්නවා බොහෝ දෙනෙක්. ඔවුන් මේ ක්ෂේත්‍රයේ ජය කෙහෙලි නංවන පිරිස. ඒ කියන්නේ හොඳ ශික්ෂණයක් තියෙන සහ හොඳ බරක් තියෙන හොඳ පුළුල් බපසරියක් තියෙන සංනිවේදකයන් පිරිසක් බිහි කරලා තියෙනවා. ඒ වගේම අර අනිත් පැත්තෙන් කතා කළාම අපිට කතා කරලා උපදෙස් දෙන අපේ ජ්‍යෙෂ්ඨයන් ගැන කිව්වම දයා ඇන්ටි දයා දල්ලිස් මහත්මිය කතා කරලා වැරද්දක් තියෙනවා නම් කෙලින්ම බනින එහෙම අය ගැන අපි නැවත වතාවක් කෘතවේදීත්වය පළ කරන්න වෙනවා සමීර. අනිවාර්යෙන් හොඳක් කිව්වත් ඒත් එහෙමයි. හොදක් තියෙනවා නම් ඒත් කෙලින් කියනවා. හරි අපි පත්තර වලට යනවා. දැන් මේ තියෙන තත්ත්වයක් එක්ක ඉදිරිය කොහොමද මොන ආකාරයෙන්ද මව්බිම අද ඒ පිළිබඳව වාර්තා කරනවා දිනුෂ. ඔව්. එන්නත ලබා ගන්න එක අනිවාර්යයි කියලා කිව්වා. එතකොට එන්නත ලබාගත කාඩ්පත ළඟ තබා ගැනීම අනිවාර්යද? පොදු ස්ථානවලට පිවිසීමේදී කොවිඩ් කාඩ්පත අනිවාර්යයි. නීතිපති නිර්දේශ සඳුදා ජේටිද සිල්වා මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිලස්සලේ වාර්තා කරන්නේ ජර්මනිය කැනඩාව ඇතුළු යුරෝපා රටවල් ගණනාවක මේක නීතිගත වෙලා තියෙනවා. ඒ අනුව අමතක කෙහෙලි රඹුක්කල් මහත්මිය උපුට දක්වමින් තමයි ජේටිද සිල්වා වාර්තා කරන්නේ මව්බිම් පුවත්පතට ශ්‍රී ලංකාවේ පොදු ස්ථානවලට ඇතුළු වීම සඳහා කොවිඩ් එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කිරීමේ උපදෙස් නීතිපතිවරයා විසින් නොවැම්බර් 8 වෙනිදා කියන්නේ හෙට සඳුදා තමා වෙත ලබා දෙනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලි රඹුක්කල මහත්මයා මව්බිමට සඳහන් කර තිබෙනවා. ජර්මනිය කැනඩාව ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක්ම කොවිඩ් එන්නත් කාඩ්පත නීතිගත කර ඇති අතර එම කාඩ්පත නොමැතිව කිසිදු ආයතනයකට ඇතුළු විය නොහැකි බව එම රටවල් තානාපතිවරුන් තමා සමග ප්‍රකාශ කළ බවද ඇමතිවරයා සඳහන් කර සිටිනවා. ඔව් ඉතින් මේකත් එක්ක දැන් අපි එන්නත් ලබාගෙන තියෙනවා ගොඩක් අය. ඊට අමතරව තව බූස්ටර් එන්නතක් සම්බන්ධයෙන් උත් අවධානය යොමු කරලා තියෙනවා. මේ අතරේ මේ නිෂ්පාදනය කරපු කරල සම්බන්ධයෙන් ලෝකයේම අවධානය මේ වෙද්දී යොමු වෙලා තියෙනවා. අද දිවයිනේ ගැන වාර්තා කරනවා. කොවිඩ් බෙහෙත් කරල ශ්‍රී ලංකාවටත් විශ්මයාර්ථයක් එක්කයි මේ සම්බන්ධයෙන් කියන්නේ. විශේෂයෙන්ම ඊයේ චන්න ජයසුමන රාජ්‍ය ඇමතුමත් මේ ගැන සඳහන් කළා. එක්සත් ජනපදයේ මාක් සමාගම නිෂ්පාදිත මේ මෝල්න පියවීර ඖෂධීය කරල ශ්‍රී ලංකාවේදී භාවිතා කිරීම සම්බන්ධයෙන් ඖෂධ නිෂ්පාදන සැපීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය අවධානය යොමු වෙලා තියෙනවා. ඉතින් මේවා ඇනෝම් කරන්න ඕනේ ඉතා ඉක්මනින් නැත්නම් අපිට අර අනික් රටවල් ගත්තට පස්සේ තමයි අවසානයේ ගන්න සිද්ධ වෙන්නේ. ඉතින් මේ ඇනෝම් කිරීම සම්බන්ධයෙන් මේ වෙද්දී අවධානය යොමු කරලා තියෙනවා. අපිට එන්නත් ලබා දීමෙන් පස්සේ මේ එන්නත්වල අපි අර කලින් කිව්වා වගේම සමහර එන්නත්වල ඒ ආරක්ෂාව අඩුවීමත් එක්ක ඊළඟට ලෝකයේ අවධානය යොමු වෙලා තියෙන්නේ මේ වගේ ඖෂධ පිළිබඳව. මේ ඖෂධ ගැන කතා කරද්දී දිනුෂ අර අපේ රටෙත් මේ පැණි වගේ දේවල් නෙමෙයි.
ඖෂධ මේ කරල් නිෂ්පාදනය වුණා ඒවා ඉතා හොඳ තත්ත්වයෙන් තියෙනවා කියලා අපි නිෂ්පාදන නාමයන් කියන්න ඕනේ නැහැ. හැබැයි ඒ වෛද්‍යවරු කියන ඉතින් ඒ සම්බන්ධනොත් යම් අවධානයක් යොමු කරනවා නම් වටිනවා අර කරා පිට එහෙම ડોක්ටර් කෙනෙක් නේද? ඒ වගේ දේවල් කරලා මේ පරීක්ෂණ මට්ටමින් ඉතා හොඳ තත්ත්වයක තියෙනවා කියලා ඔවුන් කියනවා. හැබැයි ඒ සම්බන්ධයෙන් සලකා බලන්න පුළුවන් නම් අපිට මේ විදේශ රටකටම යන මේ විශාල වියදමක් නැති කරගන්න අවකාශය අවස්ථාව තියෙනවා. ඉතින් ඒවා පරීක්ෂණ මට්ටමින් එහාට අරගෙන යන්න ඕනි. ඒකයි වෙන්න ඕනි. එහෙම නැතුව අර පාවිච්චි කරන්න දෙන්න නැතුව ඒවා ප්‍රවර්ධනය කරන්න අපිට අවස්ථාවක් නැහැ. ඒ ගැනත් අවධානය යොමු වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඔව් ඒ කියන්නේ කඹා දෙන්න නැතුව ගන්න ඕන තීරණය කිලින් ගන්න කියලා. ඊළඟට කොවිඩ් වලින් මියගේ 71%ක්ම එන්නත එක මාත්‍රාවක්වත් අරගත්ත නැති අය. සුජිත් හේවාජුලිගේ වාර්තා කරන්නේ කොවිඩ් වලින් මියගේ 71%ක් එකම එන්නතක්වත් අරගෙන නැහැ. වාර්තාවන අන්දමට අද ලංකාදීප පුවත්පත සඳහන් කරනවා 71%ක් මියගිය අයගෙන් කිසිම එන්නතක් ලබාගෙන නැහැ. කෙසේ වෙතත් කොවිඩ් මාත්‍රා දෙකම ලබාගෙන මියගිය අය අතර වැඩි දෙනෙක්ද වයෝවෘද්ධ සහ විවිධ නිදන්ගත රෝගවලින් පෙළෙන අය බව වෛද්‍ය අන්වා හම්දානි මහත්මයා සඳහන් කරනවා. ඒ කියන්නේ නැවත වතාවක් මේ වාර්තා මගින් පැහැදිලි කරන කාරණාව තමයි එන්නත ලබා ගන්න කියන එක. මේ මොහොතේදී එන්නත හැරෙන්න අපිට පේන වෙන විසඳුමක් නැහැ. ඔය කියන මොල්නුපියවියර් කියන එන්න ගිලින කරල පිළිබඳව ඒකත් ලංකාවට ගේනවද නැද්ද කියන එක පිළිබඳව විශේෂ කමිටුව නිර්දේශ කළාට පස්සේ තමයි අපිට ඒ පිළිබඳ තීන්දුවක් ගන්න වෙන්නේ. ඔව් ඊට පස්සේ අපි යනවා දැන් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරද්දී තවදුරටත් මේ පිළිබඳව තොරතුරු වාර්තා කරනවා. ඊට අමතරව ශ්‍රී ලංකාවේ ඔව් මගේ අතේම තමයි මේ පත්තරේ තියෙන්නේ. දාසිලි ලියනගේ වාර්තා කරනවා. දාසිල් ලියනගේ කියලත් කියන්නේ මේ බොහෝ රාජ්‍ය ආයතනවල තියෙන මාධ්‍ය පුවත් වාර්තා කරන ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදිනියක් ශ්‍රී ලංකන් යලි පෞද්ගලික අංශයටද මේ ප්‍රශ්නාර්ථයක් එක වාර්තා කරන ශ්‍රී ලංකන් ගුවන් සේවය යලිත් පෞද්ගලික අංශයට ලබා දීම සඳහා අවධානය යොමු තිබෙනවා කියලා සඳහන් කර සිටින්නේ. මේ ආයතනයේ සතු අංශ 5ක් පවතින අතර එයින් භූමි මෙහෙයුම් අංශය, ගුවන් බහණ්ඩ අංශය වසරකට ඇමරිකන් ඩොලර් මිලියන 100ක ආදායමක් ලබන අතර ගුවන් යානා ලීසින් ගෙවීම, තෙල් වියදම සහ අනිකුත් වියදම් බරපතල ලෙස ඉහළ යාම නිසා ශ්‍රී ලංකන් ගුවන් සේවය පාඩු ලබන බව සඳහන් කරනවා. යනු ලංකාදීපයේ සඳහන් කර සිටින්නේ නැවත ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා පෞද්ගලික ආයෝජකයන් බලාපොරොත්තු වෙනවාය කියන කාරණාව. එක් ගුවන් යානයකට ලීසින් වශයෙන් මාසෙකට ඇමරිකන් ඩොලර් ලක්ෂ 5-8 අතර ප්‍රමාණයක් ගෙවන්න සිද්ධ වෙනවා. ඒ වගේම මුළු වියදමින් 28ක් ඉන්ධන සඳහා වියදම් දැරීමට සිදු වෙනවා කියලායි වාර්තා වෙන්නේ. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පාඩුව රටට විශාල බරක් වී ඇති නිසා රජයට යම් කොටස් ප්‍රමාණයක් රඳවාගෙන ඉතිරිය පෞද්ගලික අංශයකට පැවරීමට අවධානය යොමු ඇතයි වාර්තා වෙනවා. ලබන 9 වෙනිදා වෙන විට මේ සම්බන්ධයෙන් යම් තීරණයක් ගැනීමට නියමිතයි. 9 වෙනිදා කියලා කියන්නේ අයවැයන්නේ 12 වෙනිදාට කලින් මේ සම්බන්ධ තීරණයක් ගැනීමට නියමිතයි කියලායි දාසිලිනගේ අද ලංකාදීපිට වාර්තා කරන්නේ. ඔව් මේ අතරේ දැන් ඔය 12 වෙනිදා එන අයවැය සම්බන්ධයෙන් සිළුමින මේ පුරෝකතනයක් අරගෙන එනවා. මේ සම්බන්ධයෙන් සිළුමින ප්‍රධාන ප්‍රවෘත්තිය විදිහට අද වාර්තා කරන්න අයවැය තීරණාත්මකයි කියලා කියන්නේ ගොවීන්ට කම්කරුවන්ට දිහිවරයන්ට සහන රැසක් ලැබෙන අයවැයක් මෙවර ඉදිරිපත් වෙන බව සිළුමින අයවැයට කලින් වාර්තා කරනවා. මේ ලබන 12 වෙනිදා සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අයවැය භූමි හා සම්පත් හැකිතා කාර්යක්ෂමතාව යොදා ගන්නා ඒ වගේම ඇති හැකි අය නොව නැති බැරි අය දිනවන නිෂ්පාදන ආර්ථිකයක් ඉලක්ක කරගත් අයවැයක් වෙන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග අනාවරණය කරනවා කියලායි සිළුමින කියන්නේ. මෙවර අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන 76 වෙනි අයවැය වන අතර නිදහසින් පසු පත් වූ 22 වෙනි මුදල් අමාත්‍යවරයා වූ බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ප්‍රථම අයවැය වෙනවා. එසේම මෙය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ දෙවෙනි අයවැය වෙනවා කියලත් සිළුමින මේ ආකාරයෙන් සඳහන් කරනවා. අද ඒ ගැන තොරතුරු මේ ආකාරයෙන් වාර්තා කරනවා. ඒ වගේම අයවැයෙන් රජයේ වියදම සම්බන්ධයෙන් රජයේ වියදම මොකද්ද වෙන්නේ මේ පිළිබඳව වාර්තා කරනවා. අයවැයෙන් රජයේ වියදම කෝටි 3300කින් අඩු වෙලා තියෙනවා කියලායි කියන්නේ. මෙරට අයවැය ඉතිහාසයේ වාර්තාවක් තබමින් රජයේ වියදම රුපියල් කෝටි 3300කින් අඩු කිරීමට අපේක්ෂා කරන ඉදිරි වසරේ අයවැය මගින් මෙරට ජීවනෝපාය සංවර්ධනයට හා ප්‍රාදේශීය යටිතල පහසුකම් සංවර්ධනයට ප්‍රමුඛත්වය ලබා දෙනවා කියලා මහා භාණ්ඩාගාර අයවැය දෙපාර්තමේන්තුවේ තොරතුරු හෙළිදරව් කරන බව මේ ආකාරයෙන් අද සිළුමින පත්තරේ වාර්තා කරනවා. මේ අතර දැන් අයවැය සම්බන්ධයෙන් ලොකු අවධානයක් සියලුම ජනතාවගේ මේ වෙද්දි තියෙන මොනවාද ලැබෙන සහන රාජ්‍ය සේවකයන්ට හම්බ වෙනවාද, ඒ වගේම පෞද්ගලික අංශයේ අයට, ගොවි ජනතාව විදිහට දීවරයන්ට,
රාජ්‍ය සේවකයෝ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. කෙසේ නමුත් මොකද්ද මේ අයවැය තාමත් කිසිම තොරතුරක් නිවැරදිව වාර්තා කරන්න අපිටත් හැකියාවක් ලැබෙන්නේ නැහැ. කෙසේ නමුත් දිවයින කියනවා 12 වෙනිදා එළියට දාන බැසිල්ගේ මුල්ම අයවැය කියලා වාර්තා කරද්දී ඊට පහලින් තියෙනවා හුස්ම ගන්න පුළුවන් අයවැයක් ගේනවා. පී.බී. ජයසුන්දර මහත්තයා කියනවා අද ඒ ගැනත් මේ ආකාරයෙන් වාර්තා කරනවා. එතුමන් ජනාධිපති ලේකම් විදිහට ආචාර්ය පී.බී. ජයසුන්දර මහත්තයා මේ මොහොතේ කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්වෙන්න ජනතාවට හුස්මක් ගැනීමට අවස්ථාවක් සලසමින් ආර්ථිකය පණගන්වා ගැනීමේ ප්‍රවේශයට යොමු යුතු බවත් ඒ සඳහා මෙවර අයවැයෙන් අවධානය යොමු වෙලා තියෙනවා කියලා එතුමා කියනවා. රට විවෘත කළත් ජනතාවගේ ආදායම් එකපාර එන්නේ නැහැ. ඒකට කාලයක් යනවා. සමහර අයට Taman කරන ආර්ථික කටයුතු යලිත් පටන් ගන්න මුදල් අවශ්‍ය වෙලා තියෙනවා. ඒ නිසා දැන් මිනිස්සුන්ට හුස්ම ගන්න අවස්ථාවක් දෙන්න ඕනි. ජනතාවට තවත් බරක් එන්න බෑයයි ජයසුන්දර මහත්තයා කියනවා. කොරෝනා වසංගතයෙන් පීඩා විඳීමෙන් පසු මෙසේ ජනතාව හුස්ම ගැනීමේ අවස්ථාවේදී ජනතාවට තවත් බරක් එන්න බෑ කියලා එතුමා සඳහන් කරනවා. ඉතින් හුස්ම ගන්න පුළුවන් අයවැයක් මේ අයවැය ඉදිරිපත් කරනවා එනවා කියන කාරණය කලින්ම ඔන්න මේ ආකාරයෙන් කියනවා. හුස්ම ගන්න පුළුවන් අයවැයක් පී.බී. ජයසුන්දර මහත්තයා කියන කතාව අද දිවයින වාර්තා කරනවා. මේ අතරේ සිළුමිනට ගියාම සිළුමින කියනවා මේ අයවැය හදන හැටි කොහොමද මේවට මේ ජනතා අදහස් ලබා ගන්න, ඒ වගේම උගතුන්ගේ විද්වතුන්ගේ අදහස් ලබා ගන්න මොන ආකාරයෙන්ද කියලා අපි සූදානම් දිනුෂය ගැන සඳහන් කරන්න. ඒ අතරේ අපි යන අරුණ පත්තරේට. ඔව් ජනාධිපති ලේකම්තුමා කියනවා හුස්ම ගන්න අයවැයක් එනවා කියලා. අපිට නේද හුස්ම ගන්න පුළුවන් වෙන්නේ. මොකද දැන් මේ වෙද්දී මේ නහය ගාවටම ගිල්ලා තියෙන්නේ. තව පොඩ්ඩක් ගිලුනොත් හුස්ම ගනිද්දී අපේ පෙනහළු වල වතුර පෙනෙනවා. ඒ නිසා හුස්ම ගන්න අයවැයක් ෂුවර් නේ. කොහොමද අයවැය හැදෙන්නේ? අයවැය හැදෙන හැටි ගැන තමයි මේ විශ්ලේෂණාත්මක ලිපිය නිහාල්පි අබේසිංහ. රටක අයවැය හැදෙන විදියක් තියෙනවා. ලංකාවේ කොහොමද අයවැය හැදෙන්නේ? අයවැය සකස් කිරීමේදී විවිධ අමාත්‍යංශ, මහා භාණ්ඩාගාරය, මුදල් අමාත්‍යංශ, ශ්‍රී ලංකා මහ බැංකුව යන ආයතනවල ඊට සම්බන්ධ නිලධාරීහු මාස 6ක් තිස්සේ මෙහෙයක් ඉටු කරති. එක් වර්ෂයේ ජුලි මාසයේදී දෙපාර්තමේන්තු ප්‍රධානීන් විසින් ආදායම් වියදම් ඇස්සෙමේන්තු පිළියෙල කළා මහා භාණ්ඩාගාරයට එවනවා. ඊට පස්සේ භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් විසින් එක් දෙපාර්තමේන්තු සංසන්දනය කිරීම සිදු කරනවා. අයවැය චක්‍රය අනුව මුලින්ම අයවැය හදන විට සිදුවන්නේ වාණිජ විද්‍යාත්මක ක්‍රියාමාර්ගයක් වශයෙන් සූත්‍රකරණය. ඉන් පස්සේ ඒ සඳහා අනුමැතිය ලබා ගැනීම. අයවැය සකස් කිරීමේදී ප්‍රධාන ලෙස රජයේ විධායකය, අගමැති සහ මුදල් ඇමති ඇතුළු රාජ්‍ය ප්‍රධානීන් වගේම නීතිපති දෙපාර්තමේන්තුවේත් උපදෙස් ලබා ගන්න සිද්ධ වෙනවා. දැන් මෙවර අයවැයේ විශේෂත්වයක් තමයි බැසිල් රාජපක්ෂ මහත්මයාගේ මුදල් අමාත්‍ය ධුරය යටතේ නිර්මාණය වෙන එමෙන්නත හැදෙන ප්‍රථම අයවැය. ඒ අනුව ජනාධිපති මැතිවරණයට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශාඛා සංවිධාන විසින් සංවිධානය කළ ගම සමග පිළිසඳර වැඩසටහනේදී ඉදිරිපත් වූ සංවර්ධන යෝජනාත් මෙවර අයවැයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ගමේදී ගමේ මිනිස්සු ගම්වල හිටපු කර්මාන්ත කරන මිනිස්සු ගම සමග පිළිසඳරේදී දැක්වුව ජනාධිපතිතුමාට ඍජු අදහස්, ඒ වගේම මැතිවරණයට කලින් ඉඳලා ප්‍රතිපත්ති ප්‍රකාශනය හදන තැන ඉඳලා ගමේ මිනිස්සුන්ගේ අදහස් මොනවද කියලා ගත්තා. එතනදී මේ කොරෝනා නැවතවතාවක් ලෝකෙට කියා දීපු පාඩමත් එක්ක අපි ජාතික ආර්ථිකය සවිබල ගැන්විය යුතුයි කියන තැනට ප්‍රතිපත්තියක් විදියට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව ආවා. විශේෂයෙන්ම ඒ වෙනකොට අපි කොස්ස ඉදල පවා පිට රටින් ගෙන්නුවේ. සරුංගලේ ඒකත් චීනෙන් ගෙන්නුවේ. ඊළඟට හඳුන්කූර ඒකත් රටින් ගෙන්නුවේ. මේ සියල්ල නතර කරලා දේශීය වශයෙන් මේ නිෂ්පාදන දේශීය කර්මාන්තකරුවන්ට කරන්න ස්වයං රැකියාවක් විදිහට වර්ධනය කරගන්න අපේ ගමේ මිනිස්සු සවිබල ගන්නවන්න තමයි ප්‍රතිපත්තියක් විදිහට තීරණයක් ගත්තේ. ඒකට මේ අයවැයනොත් වෙන්න ඕනේ ඒ ප්‍රතිපත්තිය තවදුරටත් සවිබල ගැන්වීම. මේ විදිහට ආනයන කරන දේවල් රටෙන් ගෙන්නන දේවල් අධෛර්යමත් කළා රට ඇතුලේ දේශීය නිෂ්පාදන ඉහළ නංවන එක ගම්වල මිනිස්සුන්ට මේ පාරට බැහැලා උද්ඝෝෂණ නොකරන ඇත්ත මේ මහ පොළොවේ ජීවත් වෙන මිනිස්සුන්ට කොයි විදිහටද දැනෙන්නේ? මාතර දිස්ත්‍රික්කයේ වැලිගම මේ කොට්ටාසේ බටවල ජනපදයේ ගමේ තමයි අපි මේ හඳුන්කුරු නිෂ්පාදනය කරන්නේ. තනිකර හඳුන්කුරු ගම්මානයක් තමයි මේක බිස්නස් යන අයත් ඉන්නෝ. ඔතන අයත් ඉන්නවා. අපි දැන්ට අවසර 5ක් තිස්සේ මේ සුවඳ කවනවා, හඳුන්කුරු නිෂ්පාදනය කරනවා. මෙහි නැති වෙළඳ පොළ ගොඩක් දුරට අඩුයි.
අර අපි මෙහෙම හදාගන්න ටික මේ වෙන්නේ අර මේ මාසේ මුල් හරියේ ඔය වෙසක් පෝය පුසුන් පෝය වගේ ඒ පෝයවලට නැත්තම් ඉතින් අපි ගොඩක් දුරට අඩු මිලට බෙහෙත් කඩේට තමයි දෙන්නේ. අපිට ඉතින් ගොඩක් දුරට තියෙන අර මුදල් ප්‍රශ්න ගැටලු තමයි ඉතින් අර බඩු ටික ගන්න එක සැරේට ගොඩක් ගේන්න බෑ අපි පොඩ වගේ තමයි ගන්න. මේ විකුණන හැටියට තමයි බඩු ටික ගන්න. ගැටලු අමුද්‍රව්‍ය තියන්නේ අපේ වැලිගම් ප්‍රදේශයේ එකම තැනක විතරයි. ණයට ගන්න අපි බිලකට ඊළඟ බිල ගෙවන්නම් ගෙවලා තමයි මම බඩු ගන්නෙ. හුඟක් අය එහෙමයි කරන්නේ. ජනාධිපතිතුමා කියපු ඒ බිස්නස් එක ඉන්දියාවේ කూరు නවත්තනවා කියන එක අපිට හොඳ අලුවියක් තියෙනවා කියලා අපිට හිතන්න පුළුවන්. අපේ කඩවල වල දැන් ඉන්දියන් හඳුන් කూరు නෑ. මේ කියන්නේ අඩු වීගෙන යන බව පෙනෙනවා. ඉතින් හුඟක්ම හොඳයි ඒ තීරණය නම්. විදේශ රටෙන් හඳුන් කూరు ගෙන්වීම නැවැත්වීම ගැන අපි සතුටු වෙනවා. අපිට එහි පිළිබඳව ජනාධිපතිතුමා ගත තීරණයට මැදිහත් වීමක් අනිත් කම්පැනි වලින් එහෙම ලැබෙනවා නම් ගොඩක් හොඳයි. මේකෙන් ගොඩක් ජීවත් වෙන අය ඉන්නවා. මගේ ළඟත් දෙන්නෙක් වැඩ කරනවා. පේනවනේ කූරෙන් කූර හදන්නව හඳුන් කූරු හරිම සුවඳයි. එක හඳුන් කූරු එක සුවඳ තියෙන්නේ. ඊට වඩා මේ මිනිස්සුන්ගේ ජීවන සුවඳ ඔය හඳුන් කූරු වල තියෙනවා. එහෙනම් මතක ඇතුව පිටරට හඳුන් කූරු තාමත් එක දෙක ඇති. ගන්න යනකොට ඒව බේරලා අපේව ගන්න මතක තියාගන්න. විරාමයකට යනවා. අපි ගිහිල්ලා හොස්පිටල් එකට මේ මොකක් හරි ලෙඩක් දුකක් හැදුනාම බෙහෙත් ගන්න යන්නේ ඒ ඖෂධ වල පිළිබඳව යම් විශ්වාසයක් යම් නෙමේ ලොකු විශ්වාසයක් තියාගෙන හැබැයි බලන්න අද අරවන වාර්තා කරන කතාව ගිය වසරේ කෝටි 11ක බාල ඖෂධ රෝගීන්ට පොවලා කියලා කියනවා. ආසාත්මික ඇදුම පිළිකා ප්‍රතිජීවක ඖෂධ ඒ අතර තියෙනවා කියලා තරුණ මේ පුවතට දාලා වාර්තා කරනවා. පොළොන්නරුවට යවූ බෙහෙත් වලින් 85%ක්ම දීලා යවුව 2020 බෙදා හැර ඇත්තේ පෙර වර්ෂ දෙකේ ගෙනාපුවා කියලා රාජ්‍ය ඇමතුමා මේ සම්බන්ධයෙන් කරපු විමසීමකදී කියලා තියෙනවා. අද ඒ සම්බන්ධයෙන් මේ විදිහට වාර්තා කරනවා. ඉතින් මේ ඖෂධ ගේන්නේ අපි ගෙදර අරගෙන ඇවිල්ලා අර දාන් අදින ඉත්තන්ටවත් නැත්තම් අර මේ වෙන මොනවා හරි සෙල්ලම් කරන ඉත්තන්ට තියන්නේ මේවා බොන්න මිනිස්සු අහිංසක මිනිස්සු මේවා බොන්නේ. ඉතින් අරුණ පත්තරේ මේ ගැන තොරතුරු මුල් පිටුවේ ප්‍රධාන පිටුවේ ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරන්නේ වීදුරු කැබලි වෙනත් කුඩා කැබලි පැවතීම වගේම පෙති කැඩියාම් වර්ණයේ වෙනස් වීම පමණක් නොව සුද්‍රජීවීන් යන හේතු මත මේ ඖෂධ භාවිතයෙන් ඉවත් කරන්න ඒ රෝහල් කටයුතු කළා කියලා විගණකාධිපතිවරයාගේ වාර්ෂික වාර්තාවෙන් අනාවරණය වෙලා තියෙනවා. මේ ඖෂධ අතර ආසාත්මිකතා ඇදුම හා පිළිකා සඳහා භාවිතා කරන ఔෂධ වගේම ප්‍රතිජීවක ඖෂධත් තියෙනවා කියලයි හොයාගෙන තියෙන්නේ. අදාළ වසරේදී මේ තත්ත්වයෙන් බාල ඖෂධ ඒකක 6,09,561ක් පොළොන්නරුව රෝහල වෙත ලැබී ඇතිවවත් ඉන් ඒකක 5,29,000ක් එවත් 86%ක් රෝගීන්ට නිකුත් කරලා තියෙනවා කියලත් මේ වාර්තාවල තියෙනවා. තත්ත්වෙන් බාල ඖෂධ මේ පිළිබඳව දැනුම් දීමේ චක්‍රලේඛ නිකුත් කිරීම ප්‍රමාද වන හේයින් ඒ පිළිබඳව දැනුම් දීම සඳහා පහුගිය වසරේ ඉඳලා පරිගණක පද්ධතිය උපයෝගී කරගන්නා බව වෛද්‍ය සැපයීම් අංශ විගණනය වෙත දැනුම් දීලා තියෙනවා. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අහනවා රාජ්‍ය ඇමතුමාගෙන් මෙන්න දිනූෂ මේ බෝලේ පාස් වෙන තැන එතුමා කියනවා මේ 2020 අවුරුද්දේ රෝහල් වලට බෙදා හැරලා තියෙන 2018 2019 අවුරුදු වල ගෙනාපු ඖෂධ කියලා. එතුමා සඳහන් කරලා තියෙනවා. එතකොට මේ 2020 බෙදලා තියෙන්නේ ඊට කලින් ගෙනාපුවා නම් ඒවැ ප්‍රශ්නයක් තියෙනවා නම් ඊට පස්සේ ඒව ගැන හොයලා බලන්න වෛද්‍ය සැපයුම් අංශයට බැරි වුණේ ඇයි කියන ප්‍රශ්නාර්ථය මතුවෙනවා. මොකද එතන ඉන්නේ මේ සම්බන්ධයෙන් දැනුමක් තියෙන අය, අදාළ විෂය ප්‍රවීණයන් දැනුමක් තියෙන අය. ඉතින් මේ මිනිස්සු ඇයි මේ ගැන හොයලා බැලුවේ නැත්තේ? මේවා රෝහල් වලට ගිහිල්ලා රෝගීන්ට ලබා දෙන්නට කලින් කියන කාරණේ. නමුත් මෙම අමාත්‍යාංශයට පත්වීමෙන් පසු ඖෂධවල ගුණාත්මක භාවය හා තත්ත්වය සම්බන්ධයෙන් දිගින් දිගටම පරීක්ෂා කළ අතර ඖෂධ 100ක් පරීක්ෂා කිරීමේදී 22ක් බාල ඒවා බව හෙළවීමෙන් පසු මේ වන විට සැපයුම් කරුවන් තත්ත්වයෙන් උසස් ඖෂධ ලබා දීමට පෙළඹෙලා තියෙනවා කියලා රාජ්‍ය ඇමතුමා කියනවා. ඒ කියන්නේ එතුමා කියන්නේ ආයි මෙතනින් එහාට ඒ වගේ දෙයක් වෙන්නේ නැහැ. 18 19 ගෙනාපුවා තමයි 20 දීලා තියෙන්නේ. හැබැයි සැපයුම් කරුවන්ට මේ ගැන කියලා තියෙනවා සහ මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරනවා. ඒ නිසා ආයි ඒ වගේ දෙයක් වෙන්නේ නැහැ කියලා එතුමා කියලා තියෙනවා. අපි දන්නවා සමහර දිනුෂ ඔය ඉන්දියාවේ එහෙම ගෙවල් වලත් මේ බෙහෙත් හදන කර්මාන්තයක් විදිහට. කර්මාන්තය අපි හඳුන් කూరు හදනවා වගේ එහෙ බෙහෙත් හදන්නේ. ඔව්.
සමීර ඖෂධවලට තියෙන ජාවාරම එහෙම නැත්නම් ඖෂධ මාෆියාව ආයුධ ජාවාරමට වඩා බරපතලයි. ඒ නිසා සුදු ඇඳගෙන කළු එනවා සමහර වෙලාවට. ඒ නිසා පහුගිය කාලෙදී මේ හදිසි මිලදී ගැනීම කියන එක නතර කළා. මොකද මීට කලින් ජාවාරම්කරුවන් කෝටි ගණන් ලාභ ඉපයුවේ නිලධාරීන්ගේ සහ තව පිරිස්වල උදව් ඇතිව කෝටි ගණන් ලාභ ඉපුවේ 350 ඖෂධය ඉස්පිරිතාලවල බෙහෙත් නැහැ කියලා මතයක් හදලා 350 බෙහෙත 55000ට ගන්නවා. මේ ක්‍රමවේදය නතර කළා 2019න් පස්සේ. ඒ නිසා දැන් සමහරලාට සමහර ප්‍රවෘත්ති නිර්මාණය වෙන්න පුළුවන්. ඒ ප්‍රවෘත්තිවල තියෙන සුද හැබැයි සුදු ඇඳගෙන එන්නේ කළු. ඒ කියන්නේ අර ඖෂධ මාෆියාවට පහර දෙන නිසා ඒවට තිත තියෙන නිසා වෙන විදිය ප්‍රවෘත්ති එන්න පුළුවන්. ඖෂධ කල්ලිකුත් වෙන්න ගිහිල්ලා තියෙනවා. ඊළඟට ඖෂධ හිඟයි මේ වගේ අදහස් එන්න පුළුවන්. හේතුව මේවා යට කොමිස් තියෙන නිසා මේ ප්‍රවෘත්ති නිර්මාණය වීම සහ ප්‍රවෘත්ති ප්‍රචාරය වීම පිටිපස්සෙත් මේ කොමිස් තියෙන්න පුළුවන්. PCR කොමිස් බාගන්න කටුනායක ගුවන්තොටේ නිර්ලජ්ජිත පොරයක් කියලා අද සවන ශේෂාදි වාර්තා කරනවා රවි කුමුදේශ් කරන ප්‍රකාශය. PCR කොමිස් බාගන්න කටුනායක ගුවන්තොටේ නිර්ලජ්ජිත පොරයක්. මිනිස්සු සල්ලි හම්බු කරන්න මොනවද නොකරන්නේ බල්ලෝ මරලා හරි කමන්නේ සල්ලි හම්බු කරනවා නම් කියලා තමයි දැන් සටන් පාට වෙලා තියෙන්නේ. හැබැයි ඒ වුණාට අනික් පැත්තෙන් ගත්තම තමන් අනිත්කා පීඩාවට පත් කරනවා වගේම අනිකාගෙන් තමන්ම පීඩාවට පත් වෙනවා. කවදාවත් අනිකට ගහලා මට සැනසෙල්ල ඉන්න ලැබෙන්නේ නැහැ. මිල පාලනය වෙනුවට දැන් තියෙන්නේ ඒ කියන්නේ පාලන මිලක් ඉස්සෙල්ලා තිබුණේ දැන් තියෙන්නේ පාවෙන මිලක්. පාවෙන මිල නිසා මිල පාලන ඉවත් කිරීමත් සමග වෙලෙන්දෝ හිතු ගණන් වලට බඩු විකුණති. හාල් එළවලු නහුතෙට නැගලා තරුණායකාරයි අද වාර්තා කරන්නේ මව්බිම පුවත්පතට. මෙසේ හාල් සීනි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල හිටි හැටියේම ඉහළ යාම නිසා ජනතාව මහත් අසිරුතාවකට පත්ව ඇතැයි වාර්තා වෙනවා. කීරි සම්බා නාඩු රතු කැකුළු ආදී සියලුම සහල් වර්ගවල කිලෝවක මිල රුපියල් 10ත් 25ත් අතර ප්‍රමාණයකින් ඉහළ යාම නිසා ජනතාවට තදින්ම බලපෑ ඇති අතර සහල් ආනයනයට පැවති රුපියල් 65ක බද්ද 125 දක්වා අඩු කිරීමට නිසා ගොවීන්ට සහ කුඩා මෝල් හිමියන්ට දැඩිසේ බලපෑමක් ඇති කර ඇති බව වාර්තා වෙනවා. දැන් මේ පුවතෙම කියනවා කියන්නේ බදු අඩු කළත් බෑ. බදු තියලත් බෑ. මේ ගැටලුවට කියන්නේ උපතෝ කෝටික කියලා. කියන්නේ දෙපැත්තෙම ගිනි ගන්නවා කෙලවරක් පේන්නේ නැහැ. මේ වෙනකොට මාළු මිරිස් කිලෝවක මිල රුපියල් 580යි. බෝංචි කිලෝවක් 350යි. ලීක්ස් කිලෝවක් 340යි. ඊයේ මම අහගෙන මම නාරයන්පිට ආර්ථික මධ්‍යස්ථානට ගියාම මෙතන කඩේට ආපු කෙනෙක් කියනවා බත් පැකට් ගහන එක නතර කරන්න වෙලා තියෙන්නේ කියලා. මස් කෑල්ලක් දැම්මොත් රුපියල් 100ක් විතර එනවා. සම්බ කිලෝ එකක මිල ගත්තම කොහොමද බත් පැකට් එකක් විකුණන්නේ හාල් කිලෝ එකකින් බත් පැකට් 4යි ගහන්න පුළුවන් මේ ඔහුගේ වචන. එතකොට කොහොමද බත් පැකට් එකක් මේ දෙන ගානට දෙන්නේ? කොහොම වුණත් පාවෙන මිල නිසා වෙලෙන්දෝ හිතු ගණන් වලට එළවලු බඩු විකුණනවා කියලා වාර්තා කරනවා. මේවා තමයි ගිනි අරගෙන තියෙන මාතෘකා. අනිවාර්යෙන් ඉතින් මේ ජීවන වියදම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේ සියල්ල අයවැයෙන් මේවා මේ निराකරණය කරන්න පුළුවන් දේවල් නෙමෙයි. අපි දන්නවා දැන් මේ වෙද්දි මේ පොහොර ප්‍රශ්නයත් එක්ක ඇති වුණු ගැටලු ගණනාවක් තියෙනවා. පහුගිය දින කිහිපය තුළ නිසි කලට පොහොර ටික හම්බුන්නේ නැහැ එළවලුව ගාවට විශේෂයෙන්. ඉතින් ඒවත් එක්ක එළවලු වෙළඳ පොළට ලැබෙන එක අඩු වෙලා තියෙනවා ආර්ථික මධ්‍යස්ථාන වලට. ඒ වගේම වැස්සාව අධික වර්ෂාවත් එක්ක තවත් මේ තත්ත්වය වැඩි වුණා. මේ සියල්ල අවසානයේ එළවලු මිල වැඩිවීමක් දක්වා ගියා. ඒ වගේම මේ මාළු හැම වැඩි වෙන්න නම් හේතුවක් නැහැ නේද? ඒනොට මාළුත් මිල වැඩි. හැමදේම ඒ කියන්නේ නිෂ්පාදන මිල වැඩි වෙන්න පුළුවන් සමීර. ඒ කියන්නේ ඩීසල් වල මිල වැඩි වුණාම ඊළඟට දැන් අපි ගත්තොත් ශ්‍රමිකයන්ට දෙන්න යන වියදම ඒවා වැඩි වෙන්න පුළුවන්. ඊළඟට මේ වාරකම් කාලේ එතකොට කොහොමත් බලපෑමක් තියෙනවා. විශේෂයෙන්ම සමීර දැන් මේ බඩු මිල ඉහළ යාම කියන එක මේ අපි මේ රාජ්‍ය මාධ්‍යයක් නිසා මේක හිත සනස ගන්න කියන කතාවක් නෙවෙයි. හැබැයි මේ වෙනකොට ලෝකෙම භාණ්ඩ මිල වැඩි වෙලා තියෙනවා. එකක් තමයි මේ උත්සව සමයක්. නත්තල් සමය ආරම්භ වෙන්නේ. ඊළඟට කොරෝනා වලින් ලෝකෙම වැහිලා තියලා නැවත සැපයුම එක මට්ටමක තියෙද්දී ඉල්ලුම වැඩි වෙන්න පටන් අරගෙන තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම නැව්ගාස්තු වල මිල ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්දේ 188කින් වර්ධනය වෙලා. ඒ නිසා මේක මේ ලංකාවට විතරක් බලපාන ගැටලුවක් නෙවෙයි. හැබැයි ලංකාවට විතරක් බලපාන ගැටලුවක් නෙවෙයි කියලා අපි හිත හදාගන්න ලෑස්ති වෙනවත් නෙමෙයි. මේ ගැටලුවලට විසඳුම තියෙන්නේ අපි තවදුරටත් මහන්සි වෙලා වැඩ කරන එක ඇරෙන්න
බෝඩ් අල්ලගෙන පාරේ උද්ඝෝෂණ කළා කියලා බඩු මිල අඩු වෙන්නෙත් නැහැ. අපි උද්ඝෝෂණ කළොත් දවසක රටේ ආදායම තවත් අඩු වෙන එක විතරයි වෙන්නේ. ඒ බව අපි දැනගෙන වැඩ කරන්න ඕනේ. නැත්තම් කවදාවත් අහසටයි පොළවටයි ආණ්ඩුවටයි බැන්න කියලා අපේ බඩ පිරෙන්නේ නැහැ. මේ අතර දැන් ඊළඟ සතිය සමහර විට තවදුරටත් උණුසුම් කරන මාතෘකාවක් බවට පත්වේ මේ යුගදනුවේ බලාගාර අර්බුදය මේ වෙද්දී වෘත්තීය සමිති මේ පිළිබඳව සඳහන් කරලා තියෙනවා වෘත්තීය ක්‍රියාමාර්ගයකට යනවා කියලා. ඔවුන් තව කණ්ඩායම් එකතු කරගන්නත් ලෑස්ති. අද ඒ ගැන අරුණ වාර්තා කරනවා යුගදනුවේ බලාගාර අර්බුදය ජනපති සමග සාකච්ඡාවකට අගමැති විමල්ට පොරොන්දු වෙයි කියලයි පොරොන්දුවක් පිළිබඳව අරුණ පත්තරයේ මේ ආකාරයෙන් කියනවා. ඒ අනුව යුගදනුවේ බලාගාරය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැනුවත් කරලා ඒ ගැන සාකච්ඡා කිරීමට ආණ්ඩුවේ පක්ෂ 11කට වෙලාවක් ලබා දීමට Taman මැදිහත්ව කටයුතු කරනවා කියලා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්තයා විමල් වීරවංශ මහත්තයාට පොරොන්දු වෙලා තියෙනවා. අරලියගහ මන්දිරේ විමල් වීරවංශ අමාත්‍යවරයා අග්‍රාමාත්‍යවරයා හමු වෙලා මේ යුගදනුවේ බලාගාරය සම්බන්ධයෙන් සිදු කරපු සාකච්ඡාවේදී මේ පොරොන්දුව ලබා දීලා තියෙනවා කියලයි අද වාර්තා කරන්නේ අරුණ පුවත්පත. ඔව් සමීර දැන් අද ලංකාදීපයේ වාර්තා කරනවා අගමැති විමල් විශේෂ හමුවක් කියලා. අගමැති විමල් විශේෂ හමුවක් අජන්ත කුමාර අගලකඩයි වාර්තා කරන්නේ ලංකාදීප පුවත්පතේ මුල් පිටුවේම අගමැතිවරයාගේ කොළඹ හත විජේරාම නිවසේ පැවති මේ හමුව සඳහා ඔවුන් දෙදෙනා හැරෙන්නට වෙනත් කිසිවෙකු සහභාගී වෙන්නේ නොමැති බව වාර්තා වෙනවා. අගමැතිවරයාගේ දැනුම් දීමත විමල් වීරවංශ මහතා මේ සාකච්ඡාවට සහභාගී වෙති අතර ආණ්ඩුව සහ හවුල්කාර පක්ෂ අතර ඇතිව තිබෙන අර්බුදය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා වී ඇතිව දැනගන්නට ලැබී තිබෙනවා. ඇතිව තිබෙන ගැටලු විසඳා ගැනීම සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් හවුල් පක්ෂවල ናයකයන්ගේ සාකච්ඡාවක් කඩිනමින් පවත්වලා අනතුරු පක්ෂ නායකයින් සහ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහත්මයා අතර සාකච්ඡාවක් පැවැත්වීමට අගමැතිවරයා එකඟතාව පළ කරලා තියෙනවා කියලා මෙතනදී සඳහන් කරනවා. කොමුණත් ඇතුළේ ගැට විසඳ ගන්න එක හොඳයි. නැත්තම් පිට ගැට වැඩි වෙන්න පුළුවන්. මේ අතර කර්මාන්ත ඇමතුමා විදිහට විමල් වීරවංශ මහත්මයා ඊයේ පෙරේද කියපු කතාවක් තමයි අර පරණ යකඩ රටපටවන එක වැළැක්වුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපති ධූරයට පත් වුණාට පස්සේ ඒකේ වාත්තු කර්මාන්තේ ඒ වගේම කම්මල් කර්මාන්තේ දේශීය කර්මාන්තවල පිබිදීමක් ඇති වෙලා තියෙනවා කියලා. ඊයේ පෙරේදා ගිය සතියේ මැද දවසක පුවත්පතක වාර්තා වෙලා තිබුණා සතුටු ගමේ මිනිස්සු ගැන. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සතුටු ගමේ මිනිස්සු පොල් කට්ටෙන් තමයි සතුට හොයන්නේ. පොල් කට්ට තමන්ගේ ජීවනෝපාය බවට පත් කරගෙන සාමාන්‍යයෙන් කාන්තාවක් පොල් කටු පුච්චලා දවසකට මාසකට රුපියල් 55000ක විතර ආදායමක් ලබනවා කියලා. මේ සතුටු වෙන මිනිස්සු අහස පොළොව ගැටලන්න හදන්නේ නැහැ. ඒ මිනිස්සු ඉරහඳ ඉල්ලන්නේ නැහැ. පුංචි දේවල් ටිකක් තමයි ආණ්ඩුවකින් බලාපොරොත්තු වෙන්නේ. ඒ තමන්ගේ ජීවිකාව තමන්ගේ කර්මාන්තය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කරන පසුබිම සකසන එක. ඒ සඳහා අවශ්‍ය කරන වෙළඳපොළ නිර්මාණය කරන එක. ඒව තමයි ඉල්ලන්නේ. සතුටු ගමේ මිනිස්සු එහෙමයි. ඒ වගේම යකඩ තලලා ජීවත් වෙන මිනිස්සු තමන්ගේ ජීවිතයේ පන්නරය ලබන කර්මාන්තයට ආණ්ඩුවෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ? ලංකාවත් මේ ආයුධ වලට නයින මඩම වයික් කාලා තමයි ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ කම්මල් ආයුධ වලට. දුනකොළ වැඩි මිල අඟුරු වගේ ද්‍රව්‍ය ගණන් වැඩි. එම නිසා ටිකක් අමාරුවෙන් අපහසුයෙන් තමයි අපි මේ කර්මාන්තය කරගෙන යන්නේ. මේ බඩු මේ විකිනෙනවා. නමුත් එහෙම මහා විදිහට විකිනෙන්නේ නැතුව මේ ඉතුරු වෙලා තියෙනවා. දැන් මේ පීය ගත්තාම අපේ වටිනාකම රුපියල් 500ක් වෙනවා. ඒ කියන්නේ මේ තනිකර මේ දුනකොළ හොඳ වාහන වලින් තමයි දාලා හදලා තියෙන්නේ. එතකොට මේක අපි රුපියල් 500ට වියදම් කරන් අපි මේකට 350ක් 300ක් අතර වියදමක් දරලා තියෙනවා. විදේශ රටවලින් ආනයන කරන අර සුදුයකඩ ඒ පිහි නිසා අපේ මෙහි අපි නිෂ්පාදනය කරන මේ වාහනේ පිහි අපිට විකුණා ගැනීමට හැකියාවක් නැහැ. මොකද ඒවා මේ අඩු මිලට තියෙනවා වෙළඳ පොලේ. නිෂ්පාදනය කරනවා. නිෂ්පාදනය කරන ඒවා දෙන්න වෙන්නේ අඩු මුදලකට තමයි කාට හරි දෙන්න වෙන්නේ. අඩුපාඩු මෙතන දැන් ඔය දුනකොළ ඒවා මේවා කර්මාන් එක තැනක නැහැනේ. අපි ගිහිල්ලා තැන් වලින් හොයාගෙන එන්න ඕනේ මේවා. එහෙම අපිට පහසුකමකුත් නැහැ. මේ මිටවල් තමයි මේවා අපි කැලෙන් කපාගෙන එන්න ඕන. එතකොට මේවා අපි අරන් එනකොට සමහරට පොලිසියෙන් අල්ලුවොත් ඒවට අපිට උසාවි දානවා, දඩ ගහනවා, ඒවා හැම තියෙනවා. අපේ කර්මාන්තයේ තැනක් නැහැ. ඒක තමයි පළවෙනිම හේතුව වෙලා තියෙන්නේ. මොකද මේ පාලන මිලක් නැහැ. ඒක විදිහට තමයි කරන්න වෙන්නේ.
සාමාන්‍ය ලක්ෂ 5ක 10ක ලෝන් එකක් එහෙම අඩු පොලියට අපිට රජයේ මැදිහත් වෙලා එහෙම ණය මුදලක් දෙනවා නම් අපි සියලුම කට්ටිය ඒතකොට සාමාන්‍ය වැඩක් කරගන්න පුළුවන් තත්ත්වයකට එනවා. කතාවක් තියෙනවා මේ තැලනකොට තැලෙන්නේ තැලන යකඩමයි කියලා. ඉතින් ඒ මිනිස්සුත් යකඩත් අල්ලලා අවසානයේ තමන්ගේ ජීවිතෙත් තැලෙනවා නම් තාමත් එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ තියෙන ප්‍රශ්න ටිකට විසඳුම් ලබා දෙන්න ඇමතුමා හොඳයි ජාතික මැදිහත් වීම කරනවා යුගදන විබලාගාරයේ ඊට කලින් තව විවිධ මැදිහත් වීම් සහ මේ සම්බන්ධයෙන් හොයලා බලන්න. ඇමතුමාට විතරක් නෙමෙයි සියලු රාජ්‍ය නිලධාරීන්ට ඒ වගකීම තියෙන පොඩි ඒවනේ ඉල්ලන්නේ. බලන්න ණයක් විදිහට පොඩි ණයක් දෙන්න පුළුවන් නම් අපි දන්නවා අපේ රටේ ඔය මේ මයික්‍රෝ ෆයිනෑන්ස් තියෙනවා මේ කුඩා ව්‍යාපාර වලට ලබා දෙන ශුද්‍ර මූල්‍ය ණය. ඉතින් ඒ වගේ ණය ලබා දෙන්නේ සුදුසු අයටද කියන ප්‍රශ්නාර්ථය තියෙනවා. ඒවා හරියට ගිහිල්ලා මේ වගේ මිනිස්සුන්ට ලබා දෙන්න පුළුවන් නම් මේවෙන් දියුණු වෙන්න ඒ අය දන්නවා. හැබැයි ඒවා ගිහිල්ලා ලබා දෙන්නේ කිසිම තේරුමක් නැති මේ පිරිස් වලට. ඒවා ආපහු ගෙවන්නෙත් නැහැ. NPL වෙනවා non profit loan බවට පත් වෙනවා. ඒවා ආපහු ලැබෙන්නේ නැහැ බැංකු වලටත්. කිසිම දියුණුවක් ඇත්තෙත් නැහැ. මේ වගේ ප්‍රශ්න තියෙනවා. මේ වගේ මිනිසුන්ට ඒ ණය ලබා දෙන්න පුළුවන් නම් ඒ මූල්‍ය ආයතන හොයලා බලන්න. මේ අතරේ මේ දවස්වල තියෙන සමීරෝග කිව්වෙන් පස්සේ මේ සමීරකෝ මේ පොඩි මිනිස්සු තැලෙනවා කියලා. හරිද? පොඩි මිනිස්සු විතරක් නෙවෙයි තැලෙන්න ඕනේ. තැලෙන මිනිහා පන්නරේ ලබනවා. වානේ පන්නරේ ලබන්නේ තැලෙන තරමට. යකඩය කිනිහිර මත තියලා තලන ප්‍රමාණය අනුව තමයි ඒකේ ගිනි පිට තියලා තලන ප්‍රමාණයට තැලෙන ප්‍රමාණයට තමයි ඒ වානේ කඳේ හයිය තීරණය වෙන්නේ. වානේ පන්නරේ ලැබූ හැටි රුසියානු සාහිත්‍යයේ කියවලා තියෙන ඔබ කියවලා තියෙනවා. ඔබට මතකයි. ඒ නිසා තැලෙද්දි තමයි පන්නරේ ලබන්නේ. තැලෙද්දි තමයි පන්නරේ ලබන්නේ. තලන්න ඕනේ. එතකොට පන්නරේ ලැබෙනවා හරියට වානේ කඳක් වගේ. ගහනවා නම් ඒ වයින් නැවත වතාවක් ශක්තිමත් වෙන්න පුළුවන්. දැන් අර රත්නශ්‍රී විජේසිංහ කවිය එක තැනක මේ ගීයක් ලියනවා. මට මතක විදියට රෝහණ බැද්දගේ මහත්මයා ගායනා කරන්නේ ගින්දර 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 කන්දේ ගින්දර කියන ගින්දර නිවන්නේ කවුරු නිවන්නද සකිසඳුනේ. එතකොට මිනිස්සුන්ගේ හිතේ ගින්දර නිවන්න තමයි පාලකයෝ පත්වෙන්න ඕනේ. පාලකයොන්ට ගරහනවා නම් පාලකයොත් ශක්තිමත් වෙයි. වානේ වගේ පන්නරේ ලබාවි. සමීර් මං හිතන්නේ පූරිකාව දෙන්න ගියේ ඒ කතාවට. අද ද මොනින් පුවත්පත කියනවා I have kept my promises ප්‍රෙසිඩන්ට් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඊයේ මාර්ග 1500ක් ඒ කියන්නේ එක දවසක් ඇතුළත මාර්ග 1500ක් නිම කරලා ජනතාවට ලබා දීමේ ජනගත කිරීමේ උත්සවය පැවැත්වුණා. එහිදී ජනාධිපතිවරයා කරන ප්‍රකාශය ඒ අනුව අර ජනාධිපතිතුමා බලයට පත් වුණ ගමම්ම රටේ තරුණ ජනතාව අතර තරුණයන්ගේ පිබිදීමක් ඇති වුණා. ඔවුන් තාප්පවල චිත්‍ර ඇඳලා ඒ පරපුරට නැවත වතාවක් ආරාධනා කරනවා ඔබව අමතක කරලා නෙවෙයි අපිට මහ සැලැස්මක් තිබුණා, තිරසර සැලැස්මක් තිබුණා. ඒ සැලැස්ම එහෙමම තියෙනවා. හැබැයි කොවිඩ් නිසා අපිට හදිසි සැලැස්මකට ඉමර්ජන්සි ප්ලෑන් එකකට යන්න වුණා. ඒ හදිසි සැලැස්ම වෙනකොට සාර්ථකව ක්‍රියාත්මක වෙලා තියෙනවා. දැන් අපි අර මහ සැලැස්මට යන්න ලෑස්ති. අපි ආයෙ නැවත එකතු වෙමු. මේ ඔබ වෙනුවෙන් දීපු පොරොන්දු ඒ ආකාරයෙන් මිෂ්ට කරනවා. ඔබ මගෙන් බලාපොරොත්තු වෙන විප්ලවීය වෙනසක්, විප්ලවයක් කරනකොට, වෙනසක් කරනකොට, සාම්ප්‍රදායිකව ආපු දේවල් වෙනස් කරනකොට සාම්ප්‍රදායිකව හිතන මිනිස්සු, සාම්ප්‍රදායික ක්‍රමයට හුරු වෙච්ච මිනිස්සු වෙනස් වෙන්න අකමැති. එතකොට ප්‍රතිවිරෝධතාවක් එනවා. හැබැයි ඒක අභියෝගයක් කරගෙන මේ ගමන යමු. ඔබ මගෙන් නිල්ලුවේ විප්ලවීය ගමනක් නම් මම ඒ විප්ලවීය ගමනට සූදානම් කියලා ජනාධිපතිතුමා කියනවා. ග්‍රාමීය මාර්ග 1500ක් ජනතා අයිතියට පත්කිරීමේ ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය වීරකැටිය මණ්ඩාඩුව ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රටේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මාර්ග 1500ක් කාපට් අතුරා සංවර්ධනය කර තිබෙනවා. ඒ බැසිල් රාජපක්ෂ සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන්ගේ මඟ පෙන්වීම සහ ඍජු අධීක්ෂණය යටතේ අද මා විවේචනය කරන කොටස් දෙකක් ඉන්නවා ප්‍රධාන වශයෙන්. එකක් පසුගිය වසර දෙක ගැන අවබෝධයක් නැති කොටස. විශාල අභියෝගයක් තිබෙන කොවිඩ් වසංගතය පැතුරුණු අවුරුදු දෙකක්. අනිත් කොටස තමයි ඒ මගෙන් ඉල්ලුවේ විප්ලවීය වෙනසක්. හැබැයි ඉතින් මේ වෙනස කරන්න ගියාම බොහෝ දෙනෙකුට රිදෙනවා. මෙන්න මේ රිදෙන කොටස තමයි මේ විවේචනය කරන්නේ. අද ගොවි මහත්තුරු කියලා මම දන්නේ ඇත්තටම ගොවි මහත්තුරුද කියලා උද්ඝෝෂණ කරනවා.
කවුද අපි ගොවියව බලාගත්තේ මොන ආණ්ඩුවද? මම බලයට එනකොට එදා රුපියල් 25ට විකුණ ගන්න බැරි වී වලට රුපියල් 50ක සාතික මිලක් දුන්නා. ඒ සාතික මිල 50ට දුන්නත් අද 60ට 70ට 80ටත් විකුණනවා. කමක් නැහැ, ඒක යන්නේ ගොවියට. මට අවශ්‍ය නැහැ ගොවි ජනතාවට කිසිම අපහසුතාවයක් ඇති කරන්නට. මට අවශ්‍ය නැහැ ගොවි ජනතාවට බලෙන් මේ කාබනික පොහොර වලට යන්න. නමුත් මම කරේ හරි දේ, පොරොන්දු වෙච්ච දේ. බලන්න හඳුරන්නේ සමහර අය කියනවා අපි බලාපොරොත්තු වෙන්නේ මිලිටරි ක්‍රමයේ මිනිහෙක් ගෝඨාභය කෙනෙක් කියලා. මට පුළුවන්, හැබැයි ඒ කියන්නේ දැන් ගොවි මහත්තයාට කාබනික පොහොර භාවිතා කරන්න කියලා කිව්වම මට පුළුවන් බෙල්ලෙන් අල්ලලා හමුදාවක කියලා පාවිච්චි කරපන් කියලා කරන්න. මට එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒකද බලාපොරොත්තු වෙන්නේ නැහැ. සමහර අය කිව්වා මම ආවොත් ප්‍රජාතන්ත්‍රවාදය නැති වෙයි කියලා. ඒ අයම කියනවා අයියෝ අපි බලාපොරොත්තු වෙන්නේ ඔහොම කෙනෙක් නෙවෙයි, හමුදාවේ වගේ කෙනෙක් කියලා. පුළුවන් මට ඕන නම් කරන්න. නමුත් මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. අපි දන්නවා බොරු චෝදනා නගලා අදත් අපි රටක් හැටියට ජිනීවා වලට යනවා මානව හිමිකම් උල්ලංඝනය කළා කියලා. මට එහෙම කරන්නට ඕනේ නැහැ අපේ රටට. නමුත් මම පොරොන්දු වෙච්ච ඒ විප්ලවීය වෙනස මම කරනවා. මම අර අභයාරාමේ මුරුත්තට්ටුවේ ආනන්ද හාමුදුරුවන්ට කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපතිකම ලබා දුන්නා. ඔව්, උන්වහන්සේ අපිව බලයට ගේන්න වැඩ කරා. ඒක ඇත්ත. හැබැයි අර පසුගිය කාලේ යම් යම් හේතු හින්දා උන්වහන්සේ යම් අපිට විරුද්ධව කතා කළොත් මේ විජේදාස රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් ගන්න, සජිත් ප්‍රේමදාස මහත්තයාගේ උපදෙස් ගන්න, රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ උපදෙස් ගන්න, අර ස්ටාලින්ද කවුද කියන එක්කෙනත් ගියා උපදෙස් ගන්න, මහින්ද ජයසිංහ කියන පුද්ගලයා උපදෙස් ගන්න ගියා. ඔය ඔක්කොම උපදෙස් ගන්න ගියේ උන්වහන්සේ ගාවට. හැබැයි උන්වහන්සේව කුලපති කරාන එයාට සුදුසු නැහැ. ඔක්කොම අලපිටින් ගිහිල්ලා උපදෙස් ගත්තේ එතන. දැන් මම මීට ඉස්සෙල්ලත් කිව්වා එක දවසක් මම රුවන්වැලි සෑය වඳින්න යනකොට ස්වාමින් වහන්සේ නමක් ඉඳලා කිව්වා කෝජනාධිපතිතුමා එක රට එක නීතිය. මං කිව්වා හරි ඒක අපි ලබා දෙන්න හාමුදුරනේ. මේක සංකල්පයක්. හැබැයි ඥානසාර හාමුදුරුවෝ අද විවේචනය කරන උන්වහන්සේ පත් කරයි කියලා පහුගිය අවුරුදු 5ේම උන්වහන්සේ තමයි එක රටක් එක නීතියක් පැන සංකල්පය ගැන කතා කරේ. ඉතින් මම උන්වහන්සේට කතා කරලා කිව්වා දැන් ඔබ වහන්සේ මේක ගැන අවුරුදු 5ක් කතා කරාන් ඔබ වහන්සේ මට හදලා දෙන්න මේ සංකල්පය. ඔබ වහන්සේ මේක හදලා දුන්නම මම මේක දෙන්නම් අධිකරණ අමතුමාට ඒකේ අඩුපාඩු තියෙනවා නම් හදලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. ඒකයි අවශ්‍යතාවය. ඒකයි මට අවශ්‍ය. ඒකටත් දෝෂාරෝපණය කරනවා. අපි සෞභාග්‍ය දැක්මේ ඉදිරිපත් කර තිබෙන ඒ විප්ලවීය වෙනස කරනවා. මම බලයට පත් වුණු වෙලාවේ තරුණයන් ඉදිරියට ඇවිල්ලා අර තාප්පවල චිත්‍ර ඇඳා පුරන් වෙලා තිබුණු කුඹුරු වගා කළා. පවුන්ට නැවත ආරාධනය කරනවා. මේ රජය අපිව විශ්වාස කළා නැවතත් ඉදිරියට එන්න බය වෙන්න එපා. මම පොරොන්දු වෙනවා අපි ඒ ඉල්ලපු විප්ලවීය වෙනස අනිවාර්යෙන්ම සිදු කරනවායි කියන බලාපොරොත්තුව දෙමින් මම තමුන් වහන්සේලාගේ අවසර වෙනවා. ස්තුතියි. මෙරට සංවර්ධන කටයුතු වෙනුවෙන් ලෝක බැංකුව ඩොලර් මිලියන 500ක සහනදායී මුදලක් ලබා දීමට සූදානමින් සිටින බව එහි දකුණු ආසියා කලාපයේ උපසභාපති ආචාර්ය හාට්වික් ෂේෆර් මහතා සඳහන් කළා. මෙම අවස්ථාවට මැති ඇමතිවරුන් සහ ආසියා සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත ආචාර්ය චෙන් යන මහතුරුන්ද එක්ව සිටියා. 69 ලක්ෂයක් ජනතා විශ්වාසය තිබ්වා. ඊට පස්සේ 3න් 2ක් දෙන්න කියලා කිව්වම ඒත් ජනතා විශ්වාස කළා 3න් 2 බලය ලබා දුන්නා. නිසා ඒ විශ්වාසය රකින්න එක ජනාධිපතිතුමාගේ පොරොන්දුව ඒ ආකාරයෙන් මිෂ්ට වෙයි කියලායි බලාගෙන ඉන්නේ ඊළඟ අවුරුදු 3. සමීර මේ අපේ සාමාන්‍ය සිරිත තමයි අපි සිස්ටම් චේන්ජ් එකක් ඉල්ලනවා. අපි මේ ක්‍රමය වෙනස් කරන්න ඕනේ කියලා කියනවා. හැබැයි මම ඇරෙන්න ඉතිරි ඔක්කොම වෙනස් වෙනවා. හරිද? දැන් අපි පාරවල් වල තියෙන විනය ගැන කතා කරනවා. මේ බලන්න මේ රෝඩ් රූල්ස් මේ පාරවල් වල තියෙන මාර්ග නීති උන් කඩනවනේ. එහෙම ඔක්කොම කතා කරනවා. හැබැයි අපි ඉර කපලා ගියොත් හරිද පොලිසියෙන් ඇල්ලුවොත් ටක් ගාලා දන්න කෙනෙක්ට කතා කරලා
දඩේ ලියන්න එපා දඩ කොලේ ලියන්න එපා. කියන්නේ මම ඇරෙන්න ඉතින් සියල්ල සිස්ටම් එක වෙනස් වෙන තමයි අපි ඉල්ලන්නේ. ඒකට මම වෙනස් වෙන්න කවද්ද සූදානම් වෙන්නේ? ඒ ගැටලුව තමයි අපිට රටක් සමාජයක් විදිහට තියෙන්නේ. ඒ නැතුව පාලකෙක්පත් වෙච්ච පමණින්ම සිස්ටම් එක වෙනස් වෙන්නේ නැහැ. පාලකෙක් තුමනාව තිබුණුණත් අපි මේ සිස්ටම් එක ඇතුලේ තවදුරටත් ඉන්නවා නම් සිරගත වෙලා ඉන්නවා නම් කොහොමද ඊයේ ජනාධිපතිතුමාගේ කතාවෙන් පස්සේ මොකද සිද්ධ වුණේ කියලා පත්තරවල තවම නැහැ. ඒ වුණාට සමීර මේ ගිය සතිය අගමැතිතුමා පොහොට්ටුවේ 5 වෙනි සංවත්සරයේ වෙලාවේ කතාවක් කළානේ. ඒ කතාවෙන් පස්සේ මොකද වුණේ කියලා අද බොහෝ පත්තරවල තිරය පිටුපස සිද්ධි අතර තියෙනවා. අපි ඒවා කියන්න විරාමයකට ගිහිල්ලා ඇවිල්ලා. විරාමයෙන් පස්සේ ඔබ ආපහු පත්තරමේන්තුවත් එක්ක ඉතින් තවත් තොරතුරු ගණනාවක් තියෙනවා ඔබට කියන්න. දිනුෂ කිව්වා විරාමයට යන්න කලින් අගමැතිතුමා අර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මේ සම්මේලනයෙන් පස්සේ කතාව කරපුවට පස්සේ මොකද උනේ තිරේ පිටුපස කතාව කියනවා කියලා. දිනුෂ මොකද වෙලා තියෙන්නේ? ඔව් මේ මේසේ යටින් තමයි මේ කතා ඇදලා ගන්න වෙන්නේ. මේසේ උඩ තියෙන කතා කිව්වා මේසේ යට තමයි මේවා තියෙන්නේ. මේ තිරේ පිටුපස අද ගජබා කියන අන්වර්ථ නාමයෙන් තමයි තිරේ පිටුපසට මේ දේශපාලන කරලියේ තිරෙන් එහා දේවල් ලියන්නේ. අරලියගහ මන්දිරයේ අගමැති කාර්යාලයේදී සමීපතමයන් දෙදෙනෙකු සම්බන්ධ කර ගනිමින් අගමැතිවරයා සිය කතාවට සූදානම් වූයේ පවතින දේශපාලන හා ආර්ථික අර්බුදය සම්බන්ධයෙන්ද විශ්ලේෂණයක යෙදෙමින්. කතාව සකස් කිරීමට සම්බන්ධ වූ දෙදෙනාද අගමැතිවරයාට ඒ සඳහා සහාය වූහ. අගමැතිවරයා තමන්ගේ කතාවත් සකස් කිරීමේදී කාරණා කිහිපයක් ගැන අවධානය යොමු කළ බව පෙනේ. එකක් ආණ්ඩුව හා හවුල්කාර පක්ෂ අතර ඇතිව තිබෙන අර්බුදය. දෙවැන්න පහුගිය දවස්වල මහත් ආන්දෝලනයකට ලක් වූ ගුරුවරුන්ගේ ප්‍රශ්නය. තුන්වනිය පොහොර ප්‍රශ්නය. සිව්වන්න කොරෝනාවත් සමග ඇතිව තිබෙන ආර්ථික අර්බුදය. කලින් සූදානම් කළ කතාවක් තමා සමුළුවේදී ප්‍රකාශ කරන බව කිසිදු පාර්ශවයකට දැනගන්න ඉඩ නොතබා අගමැතිතුමා තමන්ගේ කතාව අරගෙන කතාව පවත්වන්න පක්ෂ සමුළුවට ගියා කියලා කියන්නේ කවුරුවත් දන්නේ ජනාධිපතිතුමා කරන අගමැතිතුමා කරන කතාව අන්තිම මොහොත වෙනකම්ම අගමැතිතුමා හදාගත්ත කතාවක් කියලා. ඒ නිසා පොහොට්ටු කාර්යාලයෙන් හදා වූ කතාව අගමැති අතරවත් ගත්තේ නැහැ කියලා ද ලංකාදීපය කියද්දී මේ තිරෙන් පිටුපස සිද්ධ වෙච්ච තවත් දේවල් වාර්තා කරනවා. ඒක තමයි සමගි ජනබලවේගය සංවිධානය කරපු වැඩක්. ඒ තමයි ඊට කලින් කියන්න ඕනේ සමීර දැන් ජනාධිපතිතුමා ඊයේ කරපු කතාවෙන් පස්සේ මොකද වුනේ කියලා අපිට ලබන සතිය වාර්තා කරන්න පුළුවන් වෙන්නේ. දැන් අගමැතිතුමාගේ කතාවෙන් පස්සේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් ඇවිල්ලා කිව්වලු ඔබතුමාගේ කතාව ඉතා හොඳයි. හොඳ දේශපාලන කතාවක්. දේශපාලනයේ හැම කෙනෙක්ම ඔබතුමාට මේ කියපු මේ කතාව අහන්න ඕනේ. ඔබතුමාට හොඳට දේශපාලනය දැනෙනවා කියලා. ඊළඟට තවත් බොහෝ දෙනෙක් ඇවිල්ලා අගමැතිතුමා එක කතා කරාලු. දේශපාලනයේ හොඳ ජීවියක් අගමැතිවරයාගේ කතාවෙන් ලැබෙන බව තමයි ඒ හැමදෙනාම කිව්වේ. එතකොට ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමතිවරයා ඇවිල්ලා කියලා තියෙනවා ඔබතුමාගේ විශිෂ්ට කතාව අහලා මට අප්පච්චි මතක් වුණා කියලා. තවත් සමහරු කියලා තියෙනවා අගමැතිතුමාගේ කතාව නිසා දැන් අපිට බය නැතුව ගම් වලට යන්න පුළුවන් කියලා. හරිද? අගමැතිතුමාගේ කතාව. ඇත්තරම අගමැතිතුමා කරපු මේ කතාව ලංකාවේ දේශපාලනය පිළිබඳ හරස්කඩක් වගේ ඒක අර වචනෙන් වචන එළියට අරගෙන විස්තර කරලා කල්පනා කළත් කමක් නැහැ. ඒ කියන්නේ ආණ්ඩුවේ දේශපාලනඥයන්ට විතරක් නෙවෙයි විපක්ෂීය දේශපාලනඥයන්ට මේ සියලු දෙනාට ලංකාවේ දේශපාලනය කරන්න එන්න උදවියට ටියුෂන් එකක් දුන්නා හා සමානයි කියලා එදත් අපිට හිතුනේ. සමහර ඊළඟට මේ සමගි ජන බලවේගිනුත් ලෑස්ති කරලා තියෙනවා වැඩමුළුවක්. අද මේ ලංකාදීපෙන් තමයි අපි මේ උපට ගන්නේ තිරය පිටුපස ගජබලියන්නේ ආණ්ඩුවේ ගමන් මගට අගමැතිකෙන් දෝස්මුරයක් කියන සිරස්සල යටතේ සිය මන්ත්‍රීවරුන් දැනුමින් සන්නද්ධ කිරීමේ වැඩපිළිවෙලක් සමගි ජන බලවේගය ආරම්භ කරලා තිබෙනවා. එහි එක් පියවරක් විදිහට පහුගිය සතියාන්තයේ අගනුවරින් පිටත සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සියලු දෙනාම පාහේ විශේෂ පුහුණු වැඩමුළුවකට සහභාගී වුණා. දවස් දෙකක් තිස්සේ තිබුණා. මේ වැඩමුළුව ක්‍රමාත් ලෙස සංවිධානය කළ තිබෙන විපක්ෂ නායක ලේකම්වරයා කියලාත් කියනවා. උදේ 9ට සෙනසුරාදා දවසේ ආරම්භ වෙලා තියෙන්නේ. මේකෙදි කට්ටියට එකිනෙකා හඳුනා ගන්න, එකිනෙකා අතර තියෙන පොඩි රොස්පරොස් ඒවා නැති කරගන්න අවස්ථාව දීලා තියෙනවා. සින්දු කියන්නේ එහෙමත් අවස්ථාවල් දෙනවා. හේෂා විතානගේ සහ චමින්ද විජේසිරි දෙන්න සින්දුවක් කියලා තියෙනවා. ඊට පස්සේ මේ වැඩේ යුරුනාට පස්සේ එක මන්ත්‍රීවරයෙක් කියලා තියෙන්නේ මේ වගේ වැඩමුළු කීපයක් තිබුණා නම් ආණ්ඩුව පෙරළෙන එක ටොයිස් කියලා. ඩයනාගම ගේන්න ඕන ඇවිල්ලා නැද්ද? පක්ෂේ එයාගේ ඒකට ස්පොන්සර්ෂිප් එක සමහර විට ඉතින් මේකෙන් වෙන්නේ නැති.
හරි ඉතින් මේවා තමයි මේ තිරේ පිටුපස වෙන දේවල්. ඉතින් මේ අතරේ ජනතාව බලාගෙන ඉන්නවා මොනවාද රට තුල සිද්ධ වෙන්නේ සංවර්ධන ක්‍රියාදාමයන්. අපි කිව්වා දැන් මාර්ග තවත් ගණනාවක් ඉදිරියේදී විවෘත කරන්න නියමිතයි. ඊ දවසේදී ජොන්සන් ප්‍රනාන්දු අමාත්‍යතුමා ඒ ගැන සඳහන් කළා. මේ අතරේ අපි යනවා අද මේ අරුණ පත්තරේ වාර්තා කරනවා අධිවේගී හෙන්ඩුවට ළඟදී අලිය ලැබෙයි කියලා. බලන්න මේ කතාව මොකක්ද කියලා. දැන් අපි අධිවේගී මාර්ග ටික රට වටේම හදලා හැබැයි කොළඹින් එළියට අධිවේගී මාර්ගයකට දාගන්න ගියාම ලොකු තදබදයක් තියෙනවා. ඉතින් මේකට විසඳුමක් විදිහට තමයි අර යෝජනාවෙම තියෙනවා ජනාකීර්ණ කොළඹ මැද්දෙන් කොළඹ ඒ කියන්නේ ගාලු මෝදර වටරවුමේ ඉඳලා ඉඟුරුකඩේ හන්දිය දක්වා මේ මාර්ගය දෙවෙන්නක් දුර කිලෝමීටර 5.3ක්. ඒ වගේම මේ අධිවේගී මාර්ගයක් තවත් විශේෂයක් වන්නේ මේක බිමින් නෙමේ කුළුණු මත තමයි මේ මාර්ගය යන්නේ. කොළඹ නගරයේ මැද්දේ කුළුණු මතින් තමයි මේ මාර්ගය ඉදිවෙන්නේ. ඉතින් මෙහි ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයා KW කණ්ඩම්බි මහත්තයා එතුමා කියනවා පිටින් ගේන කොන්ක්‍රීට් කොටස් එකතු වෙන්නේ කුළුණු උඩ වැඩ නිම වූ පසු සියලු අධිවේගී මාර්ගවලට පිවිසීම කොළඹින් හම්බ වෙනවා. ගාලු මෝදරේ ඉඳලා ඉඟුරුකඩේ හන්දියට වෙනකන් මේ මාර්ගය දිවෙනවා. ඉතින් මෙහි ඉදිකිරීම කරන්නේ චීන සිවිල් ඉංජිනේරු ඉදිකිරීම් සංස්ථාව මගින්. ඒ අනුව මේ තාක්ෂණය චීනුන්ගේ කියලාත් එතුමා සඳහන් කරනවා. දැන් මේ අධිවේගී මාර්ගවල සැබෑම සාර්ථකත්වය ලැබෙන්නේ මේ කිලෝමීටර 5.3 ඉදුවායින් පසුව කියලා තමයි කණ්ඩායම් මහත්තයා කියන්නේ. මොකද සිළු අධිවේගී මාර්ගවලට පිවිසීමට කොළඹ නගරයේ ඉඳලා කිලෝමීටර 10ක් 15ක් විතර යන්න ඕනේ. ඉතින් කිලෝමීටර 100 ගණනක් පැයකින් ගිහිල්ලා එනවා අපි මාතර එහෙම ගියාම. හැබැයි කොට්ටාවෙන් එළියට ආවිල්ලා ආයි කොළඹට එන්න ගියාම අර ගියාට වඩා වැඩි වෙලාවක් යනවා. ඉතින් මේකට විකල්පයක් විදිහට තමයි මේ ආකාරයෙන් මේ අධිවේගී මාර්ග සංවර්ධනය කරන්න සහ ඉතා ඉක්මනින් මේ ව්‍යාපෘතිය නිම කරන්න කටයුතු කරමින් ඉන්නේ. අදේ ගැන අරුණ තොරතුරු වාර්තා කරනවා. කොළඹට කිරි අපට කැකිරිද කියලා කියපු කතාව වලංගු නෑ තවදුරටත්. හරිද? ඊට පස්සේ අපි අලුතෙන් කතාවක් හදාගන්න වෙයි. කොළඹට චීස් අපිට හූස් කියලා. ජනතාවගේ බදු මුදලින් සුරසප විඳින නගරාධිපතිනියක් කියලා තාරක වික්‍රමසේකර මේ ලිපිය ලියන්නේ අද සිළුමිනට. ඒ අනුව විනාඩි 30 කමිටු රැස්වීමේ බුරියානි බිල ලක්ෂ 3.5යි. ඒ කියන්නේ නගරාධිපතිනිය විතරක් නෙවෙයි කට්ටියම කාලා තියෙනවා. මසකට කිරිපිටි පැකට් 40ක් නිවසට ගිහිල්ලා තියෙනවා නගරාධිපතිනියගේ. ඒ වගේම චීස් කන්න විතරක් රුපියල් 68000ක් ගිහිල්ලා තියෙනවා. ෂෝටීට්ස් වලට මාස 3කට 1,69,599ක් ගිහිල්ලා තියෙනවා. මේ කොළඹ පුරපතිනිය ගැනයි කියන්නේ. ජනාධිපතිතුමා තමන්ගේ වැය ශීර්ෂය නැත්නම් තමන්ගේ වියදම ලබන අවුරුද්දේදී බිලියන 3.3කින් අඩු කළා කියලායි වාර්තා වෙන්නේ මේ කොළඹ නගරාධිපතිනියගේ විස්තරේ. ජනතාවට කියලා මෙහෙම කරලා ජනතාවට කියනවා නම් මේ ඉවසගෙන ඉන්න අල්ලගෙන ඉන්න පටි තද කරගන්න කියලා එතන තමයි ගැටලුව තියෙන්නේ. ඉතින් චීස් කාලා මේවා තමන්ගේ පෞද්ගලික මුදලින් කරනවා නම් අපිට ප්‍රශ්න නැහැ. චීස් නෙමෙයි ඕන එකක්. හැබැයි ජනතා බදු මුදලින් රටේ සල්ලි වලින් මේවා මේ වගේ නාස්තිකාර වැඩ කරනවා නම් එතන තමයි ගැටලුව තියෙන්නේ. දිනුෂ. ඔව්. සමීර ඊට පස්සේ දැන් මේ මහේශාක්‍ය බව රැඳිලා තියෙන්නේ කොතනද? මහේශාක්‍ය බව රැඳිලා තියෙන්නේ මහා මන්දිරයක ලොකු පුටුවක. අපි කාලයකට කලින් කතා කරානේ මිලියන ගණන් වටින ලොකු පුටු ගෙනාවා කියලා. අධිකරණයේ සහ පාර්ලිමේන්තුවේ මහේශාක්‍ය බව රැඳී ඇත්තේ ගොඩනැගිලිවල අලංකාරය මත නොවේ ජනතාවට සැලසෙන සේවය අනුවයි කියලා ඩලස් සලහපෙරුම ජනමාධ්‍ය ඇමතුමා කරන ප්‍රකාශය වාර්තා කරනවා අද මව්බිම පුවත්පත. යනුව කොරෝනා වසංගතය ආපු වෙලාවේ සමාජ මාධ්‍යවල ප්‍රාර්ථනය වුණේ පාර්ලිමේන්තුවේ 225ටම කොරෝනා හැදියන් කියලා. එතරම් මේ පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳව වෙනතම් මේ ජනතා නියෝජිතයන් යයි කියාගන්නා පුද්ගලයන් පිළිබඳ ජනතාව තුළ අකමැත්තක් අප්‍රසාදයක් තියෙනවා. අද ලංකාදීප පුවත්පතේ තමයි තිබුණේ මේ සෙන්කෝලයත් පළුදු වෙලා කියලා සෙන්කෝලෙත් කඩතුළු වෙච්ච තැන් තියෙනවා කියලා. කොමුණත් අපි අවධානය යොමු කරමු මේ ජනමාධ්‍ය ඇමතුමා කියන කතාව. එතුමා කියනවා මහා මාතර නගරයේ අධිකරණ සංකීර්ණයේ විවෘත කිරීම නිමිත්තෙන් කරපු කතාවේ ඒ කතාවේ කියනවා මගේ කතාවේ පරිච්ඡේද කීපයක් තියෙනවා. පළවෙනි පරිච්ඡේදය ස්තුතිය. මේ වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමා දුන් නායකත්වය කැපවීම. මේ මාතර අධිකරණයේ නීතිඥවරයෙක් විදිහට කටයුතු කරපු වත්මන් අගමැතිතුමා දුන් නායකත්වයේ කැපවීම නොවන්නට මේ මාතර අධිකරණ සංකීර්ණයේ හිණයක් විතරයි. දෙවන පරිච්ඡේදය තමයි කතාවේ ඉල්ලීම. පළවෙනි එක ස්තුතිය, දෙවන පරිච්ඡේදය ඉල්ලීම. මොකද්ද ඒ ඉල්ලීම? මේක ඉතාම දර්ශනීය ගොඩනැගිල්ලක්. මේ පුරවර ඉතාම දර්ශනීය. විනිසුරුතුමන්ලා වෙනුවෙන් එම නිවාස ඉදිකිරීමට යෝජනා වූ භූමිය ඊටත් වඩා දර්ශනීයයි. මනස්කාන්තයි. හැබැයි අපි ජාතියක් විදිහට මේ භෞතික ගොඩනැගිලි වලින් කුල්මත් වෙන්න නරකයි.
සාමාන්‍යයෙන් අපි කුල්මත් වෙන්නේ භෞතික ගොඩනැගිලි වලින්. ගොඩනැගිල්ලේ ප්‍රමාණයෙන්, ගොඩනැගිල්ලේ විලාසිතාවෙන්, දර්ශනයෙන් මේකෙන් කුල්මත් වන උපසංස්කෘතික ලක්ෂණයක් අපිට තියෙනවා. ඒ නිසා මහේශාක්‍ය බව කාමරයක් තෝරන්න ගියත් කාමරයේ ප්‍රමාණය, පුටුවේ ප්‍රමාණය, හැබැයි මේ දර්ශක වලින් විතරක් යමක් ඉෂ්ට වෙනවද සමාජයට? තුන්වෙනි පරිච්ඡේදය තමයි ගෞරවය. පළවෙනි පරිච්ඡේදයේ කතාවේ ස්තුතිය, දෙවෙනි පරිච්ඡේදයේ ඉල්ලීමක්, තුන්වෙනි පරිච්ඡේදයේ ගෞරවය. ගෞරවය පුද කරන්නේ අධිකරණ නැමැති අලි ශබ්රි මහත්මයාට. මොකද කාලාන්තරයක් තිස්සේ, ශතවර්ෂ දෙකක් විතර තිස්සේ අපිට වෙනස් කරන්න බැරි වෙච්ච තිබිච්ච දණ්ඩ නීති සංග්‍රහයේ සමහර නීති ප්‍රතිපාදනයන් එහෙම වෙනස් කළා. ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහත්මයා මේ වෙනකොට අධිකරණ ව්‍යුහය තුළ ඇති කරන වෙනස විශේෂයෙන්ම අවධානයට ලක් වෙන්න ඕනි කියලායි ජනමාධ්‍ය මන්ත්‍රී ඩලස් ලපෙරු මහත්මයා කියන්නේ. සමීර අර ලොකු ප්‍රවෘත්ති ගිනි ගන්න ප්‍රවෘත්ති නොවිච්ච තරමට කියන වාර්තා වෙන හැම ප්‍රවෘත්තියක්ම ගිනි ගන්න ප්‍රවෘත්ති වෙන්න ඕනේ නැහැ. හැබැයි වැඩිදුරට වාර්තා වෙන්නේ, වැඩි අවධානය යොමු වෙන්නේ ගිනි ගන්න ප්‍රවෘත්ති, ඇවිලෙන ප්‍රවෘත්ති. මේ අධිකරණ ක්‍රමය සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහත්මයා කරන පරිවර්තනීය වෙනස, දණ්ඩ නීති සංග්‍රහය සමාලාවට අපි තවමත් රජින කියන වචන පාවිච්චි කරමින් සිටියා. මේ වගේ වෙනස්කම් ගණනාවක් සිදු කරමින් පවතිනවා. ඒ වෙනස්කම් පිළිබඳවත් අපි සමාජයක් විදිහට කතා කරන්න ඕනේ. ඔව් අර ඇවිලෙන මේ ඒවා ගැන කිව්වනේ. ඉතින් මේකත් අන්න එහෙම ඇවිලෙන කතාවක් බවට පත් වෙයි. අද ලංකාදීපේ වාර්තා කරන්නේ මේ සම්බන්ධයෙන් මුතුරාජවැල පරිසර කලාපයේ යෝධ හෙලිකොප්ටර් අංගනයක් කෝපා කමිටුවෙන් දොස් කියලයි තොරතුරු කියන්නේ. මුතුරාජවැල පරිසර කලාපයේ විශාල ප්‍රමාණයේ හෙලිකොප්ටර් අංගනයක් සෑදීමට අනුමැතිය ලබා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වාර්තාවක් වහම ඉදිරිපත් කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳව පාර්ලිමේන්තු කාර්ක සභාව කෝපා කමිටුව වංචීවි අධ්‍යක්ෂ ජෙනරාල් චන්දන සූරිය බණ්ඩාර මහත්තයාට දැනුම් දීලා තියෙනවා කියලා මේ ආකාරයෙන් වාර්තා කරනවා. මේ සම්බන්ධයෙන් අප වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් විමසීමක් කරා කියලා ලංකාදීපේ කියනවා. ඔහු සඳහන් කරනවා මේ කාරණය පිළිබඳව නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට තමා කටයුතු කරනවා කියලා. මේ අතර ඇතැම් පිරිස් මුතුරාජවැල තෙත්බිම් කලාපයට අනවසරයෙන් ඇතුළු වී එම පරිසර පද්ධතියට බලපෑම් වන ආකාරයේ කටයුතු වල යෙදෙන බවට තොරතුරු අනාවරණය වෙලා තියෙනවා කියලත් කමිටුව ඒ ක්‍රියාකාරකම් නැවැත්වීමට වහාම පියවර ගන්නයි අදාළ අංශවලට උපදෙස් දීලා තියෙනවා කියලත් මේ ආකාරයෙන් වාර්තා කරනවා. ඉතින් මේවට විරුද්ධයි මේ සියලු දෙනා, මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන සියලු දෙනා විරුද්ධව තමයි අදහස් පළ කරලා තියෙන්නේ. මුතුරාජවැල පරිසර කලාපේ අපි දන්නවා මේ පරිසර පද්ධතිය අපිට මොනතරම් වැදගත්ද කියන කාරණය අපේ හුස්ම ගැනීම සම්බන්ධයෙන් කතා කරද්දී. හැබැයි ওই මුතුරාජවැල වගේ ගත්තාම මුතුරාජවැල රක්ෂිතය බොහෝ විට ওই ජාවාරම්කරුවන් විවිධ දේවල් වලට සමහරු ගස් කපනවා, ඒ ආදී විවිධ ව්‍යාපාර ජාවාරම් කරනවා. වගේම සමහර අපි දැක්කා ස්කාගාර ලොකු මත්පැන් නේද පෙරණ තැනක් බවට ඔය මේ වනාන්තර ප්‍රදේශය පත් කරගෙන තියෙනවා. කෙසේ නමුත් එතනින් උත් එහාට ගිහිල්ලා දැන් මුතුරාජවැල පරිසර කලාපයේ යෝධ හෙලිකොප්ටර් අංගනයක් කියලායි ලංකාදීපේ මේ විදිහට වාර්තා කරන්නේ. මේ සියල්ලත් එක්ක අපි ආපහු හුස්ම ගන්න තැනට ආවොත් එහෙම ගෝලීය උණුසුම ගැන අපිට කතා කරන්න සිද්ධ වෙනවා. මේ ගෝලීය උණුසුම ඉහළ යාම සම්බන්ධයෙන් සමීර දැන් ඔය කතා කළානේ මුතුරාජවැල පිළිබඳව. සමීර ඒකේ වැදගත්කම කිව්වා. දැන් මුතුරාජවැල නාගරික සංවර්ධන අධිකාරියට පවරගෙන රම්සා තෙත්බිමක් විදියට නම් කරන්න සූදානමක් තියෙනවා. මේ රම්සා තෙත්බිමක් විදියට නම් කළාම ඇත්තටම අර සමීර කිව්වාගේ මේ පරිසර පද්ධතිය තාමත්ම වටිනවා. මේ පරිසර පද්ධතිය ආරක්ෂා වෙනවා සමීර. රම්සා තෙත්බිමක් විදියට සංවේදී කලාපයක් විදියට නම් කළාම අර සමීර කිව්වාගේ අමු සිංහලෙන්ම කියනවනම් කසිප්පු පෙරන්න බෑ, කුණු ගෙනල්ලා දාන්න බෑ, ඊළඟට මේක ගොඩ කරන්න බෑ. හැබැයි දැන් රම්සා තෙත්බිමක් විදියට නම් කළාම ඔය කියපු ජාවාරම්කාරයන්ගේ බඩේ පාර වදිනවා. ඒ නිසා දැන් ඔවුන් දේශපාලනික ජාවාරම්කාරයොත් එක්ක එකතු වෙලා දැන් මේ ප්‍රදේශවල ජනතාවට විසපවාගෙන යනවා. ඒ තමයි මේවා ඉඩම් UDA එකට ගන්න යනවා. හරිද? UDA එකට ගන්න යනවා නෙවෙයි, රම්සා තෙත්බිමක් විදියට නම් කරනවා. එතකොට මේ පරිසරය ආරක්ෂා කරගෙන අපේ සාමාන්‍ය කටයුතු කරගෙන යන්න පුළුවන්. හැබැයි ජාවාරම්කාරයන්ට නම් ප්‍රශ්න බව ඇත්ත. දැන් සමහර മന്ത്രിවරු අධිකරණයට ගිහිල්ලා තියෙනවා මේ රම්සා තෙත්බිමක් විදියට මේක ප්‍රකාශයටපත් කරන එක වළක්වන්න කියලා. පරිසරය රැක ගැනීම වැදගත් වෙන්නේ අනික් පැත්තෙන් අපි පරිසරය රැක්කේ නැතොත් සමීර අපිට ෂොට් එක හම්බ වෙනවා නයි. පාර වදිනවාමයි. අද ලංකාදීපය නදීෂාත කෝරළ සටහනක් තබනවා කවදා නිමවේද මේ මහා වර්ෂාව කියලා. කවදා නිමවේද මේ මහා වර්ෂාව? අතුල කරුණාරත්න මහත්මයා කාලගුණිදා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙක් කරන සාකච්ඡාව. එතකොට ඔහු කියනවා මේ වර්ෂාපතනය නොවැම්බර් වෙනකන් තියෙන්න පුළුවන්. ඉදිරි 9, 10, 11, 12 කියන දවස්වල නැවත වතාවක් බෙන්ගාල බුක්ක අවට දිවයිනට ගිනිකොන දිශාවෙන් අන්දමන් දූපත් අසල දැනට පහළ වායුගෝලයේ කැළඹෙන ස්වභාවයක් ඉස්මතු වෙමින් පවතිනවා.
මේ දිනවල දෙවන අන්තර් මෝසම් වර්ෂාපතනයේ වැඩිවීමක් අපේක්ෂා කරනවා. බොහෝ විට උදේ කාලේ අඳුරු ස්වභාවයක් තියෙන්න පුළුවන්. දිවෙන පුරාම් වගේ වගේම කඳුනායාම්, ගස් කඩා වැටීම්, ගම් වතුර තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. අකුණු සහිත තත්ත්වයන් තියෙන්න පුළුවන්. ඒ වගේම ඔක්තෝබර් නොවැම්බර් දෙවන අන්තර් මෝසම් සමයේ ලංකාවේ වඩාත් හොඳින් සමතුලිත ව්‍යාප්තියක් ඇති කාල සීමාවක් සමස්තයක් විතර ගත්තාම මේ වසරේ වාර්ෂික වර්ෂාපතන ඉතාමත්ම වැඩි. මේ මාසේ 18 වෙනිදායින් පස්සේ මේ වර්ෂාපතනයේ ක්‍රමයෙන් අඩුවීමක් දක්නට ලැබේවි. ඒත් සවස් කාලේදී වර්ෂාපතනයේ නොවැම්බර් මාසයේ පුරාම තියෙන්න පුළුවන්. මේ දෙවන අන්තර් මෝසම් වර්ෂාව අපේ රටේ කෘෂිකර්මාන්තයට විශාල දායකත්වයක් ලබා දෙනවා. හැබැයි දැන් මේ වැස්ස අපේ කෘෂිකර්මාන්තයට ආශිර්වාදයක්. වැස්සම අපේ දළදේශීය නිෂ්පාදිතයේ ඉබේම 0.2 උඩට යනවා කියලායි කියන්නේ. ඒ වුණාට සමීර දැන් අපිට මේ ලැබෙන වැස්ස හරියට ලැබෙයිද? වැස්ස දැන් මේ කාලගුණිකා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමාත් කියනවා මේ පාර වැස්ස වැඩි. වගේම තමයි එකපාරටම මහා ගම් වතුරක් එනවා, ඒ තරම් වහිනවා, ඊළඟට එකපාරටම හන්නේගයක්. ඇයි මෙහෙම වෙන්නේ? ප්‍රධානතම හේතුව තමයි මේ වෙනකොට ලෝකයේ මේ දේශගුණික විපර්යාසයන් වලට හේතුව අපේ හැසිරීමම තමයි. ලෝකයේ දේශගුණික විපර්යාස පිළිබඳව ලෝක නායකයන්ගේ අවධානයට ලක්වෙච්ච කාරණයක්. ඒ පිළිබඳව වෙනද මේ වෙලාවට ලොව වටා යන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමනනායක මහත්මයා දරණ අදහස අපිට සිහිපත් කරගන්න පුළුවන්. දේශගුණික විපර්යාස පිළිබඳ බියකරු අභියෝගයේ පාලනය කිරීම සඳහා 2015 සැප්තැම්බර් මාසයේ පැරිස් නගරයේදී අත්සන් කළ පැරිස් දේශගුණික විපර්යාස පිළිබඳ ගිවිසුම ශ්‍රී ලංකාවත් එහි පාර්ශව කරුණේ. පැරිස් ගිවිසුමෙන් අපේක්ෂා කළ මේ සියවසේදී පෘථිවි වායුගෝලීය උෂ්ණත්වය పూర్ව කර්මාන්ත අවධියට සාපේක්ෂව සෙල්සියස් අංශක 2ට පහළින් තබා ගැනීම. එසේ කිරීමට නම් හරිතාගාර වායු විමෝචනය 45%කින් කපා හැරිය යුතුයි. නමුත් පසුගිය අවුරුදු 6 ඇතුළත එසේ කපා හරිනවා වෙනුවට ෆොසිල ඉන්ධන භාවිතය අඩු වී තිබෙනවා නොවේ, වැඩි වී තිබෙනවා. අද මේ වකවානුවෙත් ලෝකයේ නිෂ්පාදන ශේෂ්ත්‍රයේ බලශක්ති පරිභෝජනයෙන් 80%ක් එන්නේ ෆොසිල ඉන්ධන දහනයෙන්. ප්‍රවාහන ශේෂ්ත්‍රයේ බලශක්ති පරිභෝජනයෙන් 90%ක් එන්නේ ෆොසිල ඉන්ධන දහනයෙන්. ගල් අඟුරු, ගෑස් සහ ඛනිජ තෙල්. දේශගුණික විපර්යාසය පාලනය කිරීමට නම් කටුක යථාර්ථය මේ පවතින නිෂ්පාදන සහ පරිභෝජන ක්‍රියාවලිය වෙනස් කළ යුතුමයි. ධනවාදී නිෂ්පාදන මාදලිය වෙනස් කරන්නේ නැතිව ඒ කළ නොහැකි. දේශගුණික විපර්යාස ගැන කතා කරන ක්‍රියා කරන එක්සත් ජාතීන්ගේ ආයතන අතර ප්‍රධාන ආයතනයක් වන්නේ Intergovernmental Panel on Climate Change IPCC මේ මෑතකදී පසුගිය 8 වෙනිදා නිකුත් කළ තමන්ගේ අලුත්ම වාර්තාවේ පළමුවෙනි කොටසේ එක් තැනක සඳහන් කරනවා හරිතාගාර වායු විමෝචනය පාලනය කිරීමට නම් ආර්ථික මාදලිය වෙනස් කළ යුතු බව. මෙය ලෝකයේ අදවත් පාලකයෝ, ප්‍රතිපත්ති සම්පාදකයෝ, සමාජයේ ඉදිරියෙන් සිටින පිරිස් තේරුම් ගත්තේ නැත්නම් ස්ටීවන් හෝකින්ස් කී පරිදි මනුෂ්‍ය වර්ගයා පෘථිවියෙන් වඳ වී යාම සිදු විය හැකියි. මේ රසායනික පොහොර ලවක් දෙවක් නැතුව පාවිච්චි කළ කෘමිනාශක පලිබෝධනාශක භාවිත කිරීමත් මේ සඳහා එක හේතුවක්. මේ දේශගුණික විපර්යාස සඳහා ඒක වෙනස් කරන්න ගියාම ඒ විප්ලවය කරන්න ගියයින් පස්සේ තමයි අර ජාවාරංකාරයෝ කලබල වෙන්නේ. මේ අතරේ මේ අවුරුදු දෙකේ රට තිබුණු තැනුත් පල්ලෙහාට වැටිලා කියලා සරත් ෆොන්සේකා සමගි ජන බලවේගී සභාපති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කරන ප්‍රකාශය සංවාදයට ලක් කරන්නේ අනුරාධා හේරත් මේ අවුරුදු දෙකේ රට තිබුණු තැනුත් පල්ලෙහාට වැටිලා. ඔබ බස්නාහිර පළාතේ මහමෙත ධූරයට පත් කිරීමට තීරණය කරලා තිබෙනවද? නෑ. එවැනි කතාවක්, එවැනි කතිකාවතක් හරි කරලා තියනවද? නෑ. කවුරු හරි එහෙම තීරණයක් කරලා තියනවද? එහෙම දන්නේ නෑ. ඔබ ඊට සිදුසුයි කියලා කවුරු හරි තීන්දුව කළා වෙන්න බැරිද?
මං ඒකට සුදුසුයි කියලා හිතනවද නැත්නම් මං ඒ තැනට තල්ලු කරලා දාන්න හදනවද කියන්න දන්නේ නැහැ. ගම්පහ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන කාට හරි ප්‍රශ්නයක් තියෙනවද කියන්න දන්නේ නැහැ මම මෙතන ඉන්න එක. ඒ කියන්නේ ඔබට ගම්පහින් අභියෝගයක් තියෙනවද? නැහැ. ඉතින් දේශපාලන විවිධ මතිමතාන්තර තියෙනවනේ කියන්න බෑනේ. කෙලිම උත්තරයක් දෙන්න. මහ ඇමති වෙලා ජනතාවට යමක් කරන්න පුළුවන්ද? එක පළාතකට කොටු වෙන්න මං කැමති නැහැ. මම මේ රටට යමක් කරන්න ඕනේ. මම මේ රටට වැඩ කරපු මිනිහෙක්. ජනාධිපතිවරණයට අපේක්ෂකත්වයක් ඔබට ලැබුණොත් ඒ අතර ඔබේ නමක් තියෙනවා. වෙන කාගේ නම්ද තියෙන්නේ? සජිත් ප්‍රේමදාස, රාජිත සේනාරත්න, රංජිත් මන්තුම් බණ්ඩාර, පාටලී චම්පි කරනවක, කුමාර වෙල්ගම් වගේ නම් තියෙනවා. ඔබත් ඒ අතර ඉන්නවා. ඇත්ත කියන්න ඔබටත් ජනාධිපති වීමේ හීනයක් තියෙනව නේද? මට හීන නෑ මගේ දේශපාලනයේ. මගේ එකම හීන තිබුණ තමයි මේ රට සමෘද්ධිමත් කරන එක කියලා ඔහු චෝදනා කරනවා. අවුරුදු දෙකේ පහුගිය අවුරුදු දෙකේ රට තිබුණු තැනින් පල්ලෙහාට වැටිලා කියලා. හරින් මේ හරින් මහත්තයා පෝස්ටරයක් ගහලා තියෙනවා ගම්පහ හැමතැනම දැක්කත් දන්නේ ෆොන්සේක මහත්තයා. එහෙනම් ඒක ගැන වෙන්නේ මේ කියන්නේ මොකද්ද තිබුණේ? මොකද්ද මට මතක නෑ හරියටම ගම්පහටම හරින් මොකක් හරි අපි මේ පෝස්ටරේ කියවන්න ඕනේ නෑ. පෝස්ටරේ දැක්කයි දකින්න නැති ෆොන්සේක මහත්තයා පොඩ්ඩක් ගිහින් බලන්න. ඒ උණුසුම තමයි ඔය ඇවිල්ලා ඇත්තේ. මේ අතර මේ නලින් බණ්ඩාර මහත්තයා කියනවා රට සුද්දට ආපහු දුන්නා නම් හොඳයි කියන අයත් ඉන්නවා කියලා සඳහන් කරනවා. මේ පිළිබඳව අද ලංකාදීපේ තමයි තොරතුරු කියන්නේ. ඉතින් මේ ගෝලීය වසංගතයත් එක්ක තනි රටකට පමණක් විමුක්තිය උදා කරගන්න බෑ. ඔබ මොකද මේ ගැන හිතන්නේ කියලා කියද්දී ඔහු කියනවා මේක ගෝලීය වසංගතය නිසාම ඇති වූ තත්වයක් නෙවෙයි. ගෝලීය වසංගතයේ ජයගන්න රටවල් ජයගත්ත රටවල් තියෙනවා. හරි විදිහට කළමනාකරණය කරගත්ත රටවල් තියෙනවා. මේක ගෝලීය වසංගතයෙන් එහා ගිහිල්ලා ඔවුන් ගත්තු වැරදි තීරණ මේවා කියලා තමයි නලින් බණ්ඩාර මහත්තයා කියලා තියෙන්නේ. ඒ වගේම තව ප්‍රශ්නයක් අහනවා. චමින්ද විජේසිරි ප්‍රසිද්ධිය කියනවා සමගි ජන බලවේගයේ ආණ්ඩුව විවේචනය කර ඉන්නවා මිසක් ආණ්ඩුවක් කරගෙන යන්න රටක් හදන්න කොහොමද කියලා සැලසුම් කරන්නේ නැහැ කියලා. නලින් බණ්ඩාර මහත්තයා කියන ඒක ඇත්තටම අපි එලි දක්වන්න අවශ්‍ය අවස්ථාවක් තියෙනවා. ඒ වගේම පක්ෂයක් හැටියට අපිට තාම කල් වැඩි, ඉක්මන් වැඩි. ඒ නිසා මේ සැලැස්ම අධීර කිහිපයකින් අපි එලි දක්වනවා. කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් අපේ ඉදිරි සැලසුම් ඉදිරි මාසය ඇතුළත මේ ආකාරයෙන් ගේන්න ඉස්සරහට අරගෙන එන්න සූදානම් කියලා කියනවා. සුද්දට ආපහු දුන්නා නම් හොඳයි කියලා කියන අයත් ඉන්නවා. සමස්ත දේශපාලඥාවම ප්‍රතික්ෂේප කරන තත්වයට රටේ ජනතාව පත් වෙලා කියලයි නලින් බණ්ඩාර මහත්තයා කියන්නේ. ඉතින් එක පැත්තකින් කියනවා සුද්දට ආපහු දුන්නා නම් හොඳයි කියලා. හැබැයි විදේශ රටක් එක්ක ආයෝජනයකට යනකොට මේගොල්ලෝ මායි කෑ ගහනවා රට විකුණන්න හදනවා කියලා. එහෙම ඒවත් තියෙනවා. ඔව්. සමීර මේ සුද්දට රට දුන්න නම් හොඳයි කියලා කියන්නේ සුද්දන්ගේ ඒජන්තයෝ තමයි. සුද්දන්ගේ නියෝජිතයෝ සුද්දෝ කියන විදිහට බෙරේ ගහන උදවිය සුද්දන්ගේ නියෝජිතයෝ කියනවා තමයි සුද්දට රට දුන්න නම් හොඳයි කියලා. සුද්දා ගියේ සුද්ද වගේම සෙට් එකක් මේකේ හදලා ඒකේ ඊළඟ පරම්පරාවල් තවම ඉන්නවා. සුද්ද කරන්න බලාගෙන. අපිට විරාමයකට ඉඩ දෙන්න. මේ පත්තර පිටු අතරින් පේන්නේ අපි ජීවත් වෙන රට තමයි. අර සූට් කේස් එකේ අවසන් ගමන් ගියපු කාන්තාව ගැනත් අද විශේෂාංග ලිපි පළ වෙනවා ජාතික පුවත්පත්වල. ඒ අතරේ වෙලාවත් එක්ක කොහොම හරි කලාව හදාගන්න එපේ. කීර්ති මින්ඩිස්ගේ ලිපියක් තියෙනවා සමීර. පිළිසංගේ නැති ෆොටෝ පිරිමින්ගෙන් ගෙන්නගෙන රිදෙන්නම දුන්නු ෆේස්බුක් සුන්දරී. හායි කියලා චැට් ඇවිත් සෙට් වුණා. රියන් 43 හැවිරිදි විවාහකෙක් සමන්තුරේ පදිංචිකරුවෙක් පෞද්ගලික ආයතනයක රැකියාවක් කළ ඔහු මුහුණු පොත ඔස්සේ දැන හඳුනාගත් කාන්තාවක් නිසා අමාරු වැටුණු තැනැත්තෙක්. ඔහු ඉක්ුද්දා තවත් මිතුරෙක් සමග අක්කරේපත්ව පොලිස් ස්ථානාධිපතිවරයාට ගිහිල්ලා Tamanට සිද්ධ වෙච්ච දෙයක් ගැන කියනවා. ඔහු මොකද්ද ප්‍රශ්නේ? ස්ථානාධිපතිවරයා විමසුවේය. ඔබම බැලූ රිෆාන් හීන් සැරේ කටහඬ අවදි කළේ කිසියම් ලැජ්ජාවක් නෙ. සර් මම ලොකු අමාරුවකට වැටලා ඉන්නේ සිද්ධ වුණු දේ සර්ට කියන්නත් ලැජ්ජයි. සර් මට මේ පැත්තේ ගෑනු කෙනෙක් සෙට් වුණා Facebook එකෙන්. එයයි මමයි දවස් ගණනක් chat කළා. ඒ අතර එයා එයාගේ පින්තූරය එවුවා, මාත් එයාට එයාගේ පින්තූරය එවුවා. පස්සේ එයා එකපාරටම කතා කරන්න නැතිව ගියා. ඊට පස්සේ එයාගේ හස්බන්ඩ් මට කතා කරලා කිව්වා එයාගේ වයිෆ් කාව මගේ පින්තූර වගේක් තියෙනවා. එයාගේ වයිෆ් වෙයි මමයි අතර සම්බන්ධයක් තියෙනවා. ඒක නිසා පින්තූර අරන් එයා පොලිසියට දානවා. නැත්තම් Facebook එකට දානවා. නැත්තම් සල්ලි දෙන්න කියලා. මේ විදියට මේ සුන්දරිය බැංකුකරුවන් ව්‍යාපාරිකයන් ආදී විශාල පිරිසක් තෙලට දාගෙන තියෙනවා කියලායි සඳහන් කරන්නේ. මේ පුවත පිළිබඳව කීර්ති මෙන්ඩිස් විස්තරාත්මකව සටහන් කරනවා. ඒ නිසා මේ සමීර හරියට මේ අපේ අතේ තියෙන ෆෝන් එක මෙතන මේ ජංගම දුරකථනයේ අපේ කළු පෙට්ටිය වගේ ගුවන් යානයේ කළු පෙට්ටිය වගේ නොදන්න ඕනට තමන්ගේ පෞද්ගලිකත්වය හෙළිදරව් වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේම අර ගම්පහ ගැන කියපු නිසා සමීර මේ ගම්පහ ඉන්නවලු එක කල්ලියක් වාහන
අනතුරු කළා. සමීර යනවනම් සමීරගේ වාහනේ වෙලා හප්පනවා. හප්පලා ඊට පස්සේ මේ කළා කියලා මේ විච්චර ගානක් දෙන්න කියලා එහෙම තර්ජනය කළා සල්ලි ඉල්ලන පොලිසිය කියනවා එහෙම සිද්ධියක් වුණොත් ළඟම තියෙන පොලිසියට කතා කරන්න කියලා. මේක සංවිධානාත්මක ජාවාරමක්. ඔය මේ ෆොටෝ ගැන කියපු වෙලාවේ තව ජාවාරම් එක එක ඒවා තියෙනවා. ඒවා අපේ මේ මිනිස්සුන්ට දැනගන්න කියන්නේ ඕනේ. සමහර අය අපේ මේ රටේ අයත් සම්බන්ධයි. මම මේ පොලිසිය ඉහළ කෙනෙකුට කතා කරා. අපේ අයත් සම්බන්ධ වෙලා කරනවා විදේශ රටවල ඉඳලා වීඩියෝ තාක්ෂණය ඔස්සේ නැත්නම් Facebook එකෙන් WhatsApp එකෙන් මේ විදිහට chat කරලා අවසානයේ අර ඇත්තම මිනිස්සු විදිහට කතා කරලා ලෙඩ වෙලා ඉන්නේ හොස්පිටල් එකේ ඉන්නේ මේ මගේ ගාව තියෙනවා පදනමකින් මට හම්බුන සල්ලි මම ඔයාට එවනවා ඕගොල්ලන්ගේ රටට එවනවා ඕගොල්ලන්ගේ රටේ මේ යම් ආකාරයක පොදු වැඩක් කරන්න යහපත සඳහා එවනවා කියලා ඔන්න මම සල්ලි එවුවා එයාපෝට් එකේ තියෙන ඊට පස්සේ මේ ලංකාවෙනොත් කතා කරනවා මේ ගමන් මේ මුදල් බෑගයක් තියෙනවා ඒක ලබා ගන්න ඇවිල්ලා හැබැයි ඒ වෙනුවෙන් ඔබ මුදලක් තැන්පත් කරන්න ඕනේ රුපියල් 99000ක් රුපියල් 88000ක් ලක්ෂයක් ඒ වගේ මුදලක් තැන්පත් කරන්න ඕනේ අර බෑග් එක දෙන්න කියලා කියනවා මේවා තනිකර ජාවාරම් මේවට ඔබ අහු වෙන්න එපා කියන කාරණය සිහිපත් කරන්න ඕනේ මේ සමහර අය මේ සියලු දේවල් කරන්නේ රවට්ටලා කවුරු හරි මිනිස්සුන්ව රවට්ටලා තමන්ගේ මේ මඩිය තර කරගෙන ඒගොල්ලන්ට යහපත් විදිහට ජීවත් වෙන්න. මේ අතරේ මේ සියල්ල ගැන කතා කරාම අරුණ පත්තරයට යනවා පොලිස් ස්ථාන 500න් භාගයක්ම මුල්පුටු හිස් කියලා තියෙනවා අරුණ පත්තරේ තමයි වාර්තා කරන්නේ දේශපාලඥයන්ගේ ලිපි හරහාට හිටලා කියලාත් මේ ගැන තොරතුරු කියනවා. රට පුරා තියෙන පොලිස් ස්ථාන 500කට වැඩි ප්‍රමාණයෙන් හරි අඩකට ආසන්න ගන්නකට ස්ථීර ස්ථානාධිපතිවරුන් නොමැතිවීමෙන් නීතිය හා සාමය පවත්වාගෙන යන්න ගැටලු මතුවලා තියෙනවා කියලා තමයි දිනුෂ මේ ආකාරයෙන් මේ තොරතුරු වාර්තා කරලා තියෙන. ඉතින් ප්‍රශ්නයක් වුණාට පස්සේ පොලිසියට ගියාම පොලිසිය ලොකු මහත්තයාත් නැත්තම් ඒ වගකීම් යුතු නිලධාරියෙක් නැත්තම් එතනින් පස්සේ කාටද කියන්නේ කියන ප්‍රශ්නේ මතුවෙනවා. ඉතින් සමහර ජනතාවට මතුවලා තියෙන නීතිය හා සාමය බිඳවැටීම් පිළිබඳව මොන ආකාරයෙන්ද පැමිණිලි එතනින් එහාට විමර්ශනය වෙන්නේ කියන ගැටලුව තමයි මතුවලා තියෙන්නේ. අරුණේ ගැන තොරතුරු වාර්තා කරනවා. අද සිළුමිණ පුවත්පත විශේෂාංග ලිපියක් පළ කරනවා හදවතේ රිද්මේ පෑන් තුඩේ අමුණා විරහවද සුවයක් කළ කරුණාසේන ජයලත් කියලා. විරහවද සුවයක් කළ කරුණාසේන ජයලත් පිළිබඳව මේ සමුදු චතුරාර්ය ජයවර්ධන ලියනවා චරිත හුස්ම ගන්නා හඬ පවා ඇසෙන තරමට කරුණාසේන ජයලත්ගේ භාෂා භාවිතයේ ප්‍රබලය සංවේදීය පණ ගැහෙන්නේය විදග්ධයයි කියන සම්මත නිර්මාණ වලට පමණක් සම්මාන ලැබෙන්නේ යයි තහවුරු වී තිබූ අවධියක ජයලත්ගේ ගොළු හදවත රාජ්‍ය සම්මාන දිනා ගැනීම එකල දෙබරේට ගල්ගැසීමක් වුණා කියලා කියද්දී අද උපාලි වනිගසූරිය කියන ලේඛකයා පිළිබඳව සුමුදු චතුරාර්ය ජයවර්ධන තවදුරටත් ලිපියක් ලියනවා. ඒ තමයි අවට සමාජයේ සියුම්ම නිරීක්ෂණය කර හදවත පිරිමදින නවකතා ලියන උපාලි වනිගසූරිය. උපාලි වනිගසූරිය පරම්පරාවක් එකලු කළ ලේඛකයෙක්. එකල ඔහුගේ පොතක් නොකියවූ පාඨකයෙක් සොයා ගැනීම අපහසුය. යෞනන් අතර රැඳි ජනප්‍රිය නවකතා රාශියක් ඔහු අතින් නිර්මාණය වුණා. පාබැඳි කිංකිණි, රොණට ඇදුන සමනලියක්, මල් පිපෙන්නට පෙර, පිය පුතු, රණහංස දෝනි මේ කෘති. ඊළඟට සමීරලා අපේ පරම්පරාවේ මේ අපේ දංවැලේම එක පුරුකක්. ඒ තමයි අමිල ජයසූරිය අපේ සහෘදයා ගැන අද මව්බිම හද ගැස්මේ ලිපියක් තියෙනවා. නිකේෂලා රණතුංගයි මේ ලිපිය ලියන්නේ. නම ජනප්‍රිය කරගන්න හදන්නේ නැතුව මම අරුත්බරව කතා කළා. ඔබ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් වශයෙන් ඔබේ මාධ්‍ය ජීවිතයේ ආරම්භය සහ විකාශනය ගැන කතා කරමු කියලා කිව්වම ඔහු ජාතික රූපවාහිනියේ මුතුහරෙන් පටන් ගන්නෙ. ඒ වගේම අමිල කියනවා ජනප්‍රිය කරගැනීමේ උවමනාව තමයි තියෙන්නේ තමන්ගේ නම බොහෝ දෙනෙක්ගේ. හැබැයි ඒ වෙනුවට මම ගොඩක්ම ප්‍රිය කළේ අරුත්බර විදියට ප්‍රේක්ෂකයන් නමතන්න. මොකද අපි කතා කරන හැම වචනයක් පාසා අපි වැඩසටහන ඉදිරිපත් කරන විලාසය දිහා බලාගෙන ඉඳලා එසනින් ප්‍රතිචාර දක්වන පිරිසක් රූපවාහිනී තිරේ මත රැඳිලා ඉන්නවා. නම ජනප්‍රිය කරගන්න හදන්නේ නැතුව කරන වැඩේ හරියට කරන්නයි උත්සාහ කළේ කියලා අමිල ජයසූරිය අද මව්බිම් පුවත්පතේ හද ගැස්මට කියනවා. කරන වැඩේ හරියට කරන්න ගොඩක් අය එහෙම මුලින්ම ප්‍රාර්ථනා කරන්න සමහර විට මේ දේවාල වලට යනවා නැත්නම් කරන වැඩේ සාර්ථක වෙන්න කියලා එහෙම ප්‍රාර්ථනා කරන්න. ඉතින් එහෙම මීට කාලයකට කලින් මේ කතරගම දේවාලට ලැබුණු තෑග්ගක් පිළිබඳව නැත්නම් පූජාවට ලැබුණු මේ දෙයක් පිළිබඳව අද වාර්තා කරනවා මව්බිම් පත්‍රයේ තමයි මේ ගැන කියන්නේ. කඳ සුරුදුනි බලනු මැනවි රන් තැටියට බුණු හදියක්. මේ රන් තැටියට දැන් මොකද උන්නේ? මේක ප්‍රධාන කප් මහත්තයා ගෙදර තිබුණා කියලා ඔන්න එකපාරක් හම්බුණා. හැබැයි කප් මහත්තයා කියනවා ඒ ගෙදර නම් තිබුණ නැහැ කියලා. කෙසේ නමුත් මේ රන් තැටිය පූජා කරලා තියෙන 2019 අවුරුද්දේ
තමන්ගේ දරුවෙකුට සෙත් පැතීම සඳහා ගිහිල්ලා තියෙනවා. මේ නමත් දැන් ඔන්න අනාවරණය කරගන්න හැකි වෙලා තියෙනවා. මේ රන්තැටිය පූජා කරලා තියෙන්නේ පාතාල කලේ නායකයෙකු සිටි අංගොඩ ලොක්කාගේ පාර්ශවයේ කාන්තාවක්. ඉතින් අංගොඩ ලොක්කා එක්කෙනෙක් තමයි මේ විදිහට මේ රන්තැටිය පූජා කරලා තියෙන්නේ. අන්තිමෙන් නැති වුණායි කියපු එක හම්බුණා. දැන් ඒකමද මේවා ප්‍රශ්න බවට පත් වෙලා තියෙනවා. අපේ කියවිල්ල ඉවරයි. ඔබ පත්තර අරගෙන කියවන්න කියන ආරාධනාව එක්ක අදට නැවතීමේ තිත තියෙනවා. ඔබට නිරෝගී සතියක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.